එහෙමනම් දැන් අපි බලමු මේ පාඩමේ ඊගාව කොටස sin නගයේ cos නගයේ tan නගයේ දන්නේ අංශක බිඳුවටයි අංශක 30ටයි 45ටයි 60ටයි 90ටයි විතරයි. මෙන්න මේ කට්ටිය භාවිතා කරලා තමයි මෙච්චර වෙලා ගණන් හදුවේ. හැබැයි යම් කිසි වෙලාවක අර කලින් ඇන්ටනා කණුවේ මෙන්න මෙතන කෝණය අංශක 35 එහෙම කියලා දුන්නා නම් අපිට මේ ගාන හදාගන්න බෑනේ. නේද? කලින් විදිහට මේ ඇන්ටනා කණුව මේ කේබල් එකත් එක්ක තියෙන කෝණය අංශක 35 කියලා දුන්නා නම් මේ ගාන හදාගන්න බෑ. අපි දන්නේ මේ කට්ටිය විතරක් ඉන්නවා. මේ සෑම කෝණයකටම අදාළව sin නගය, cos නගය, tan නගය තියෙනවා අපේ ලඝු ගණක පොතේ. බලන්න ලඝු ගණක පොතේ අපි මෙච්චර දවස් වැඩ කරේ ලඝු ගණක කොටසත් එක්ක විතරයි. මේ අපේ ලඝු පොතේ. ඊට අමතරව තියෙනවා ප්‍රකෘති sinයි, ප්‍රකෘති tangentයි කියලා වගු දෙකක්. මේකේ cos වගයක් පේන්නේ නැහැ. cos වගුව පේන්නේ නැහැ. ඒ වුණාට මේක ඇතුලේ තියෙනවා. ඇයි sin දන්නවා නම් අපිට cos කියා ගන්න පුළුවන් නේද? sin වලගේ දැන් අපිට ඕනේ cos 60 හොයන්න. cos 60 හොයන්න ඕන නම් අපිට පුළුවන් sin 30 වෙනකොට හොයන්න. නේද? එහෙම සම්බන්ධතාවයක් කලින් හම්බුණානේ. sin 30 සමාන වෙන්න ඕනේ cos 60ට. එහෙමනම් ඔන්න cos වගේ වගුව නැහැ කියලා ගැටලුවකුත් නැහැ. sin තිබ්බාම ඇති. ඒකින් උනත් ගාන හොයාගන්න පුළුවන්. අපි පස්සේ බලමු cos වගුවත් මේක ඇතුලේ තියෙනවා. දැන් මේ ඕනෑම කෝණයක cos වගේ sin වගේ tan වගේ අපි මේ වගුවෙන් හොයාගන්න පුළුවන්. මේ වගුව අච්චුපදෙත් ඔය අන්තිම පිටුවේ දීලා තියෙනවා. අපි මුලින්ම ඉගෙන ගමු ඔය හොයන විදිය. ඊට පස්සේ යමු ගැටලුව හදන්න. මුලින්ම අනුමාත්‍රිකාව ලියාගමු. ලියන්න ත්‍රිකෝණමිතික වගුව භාවිතය. ලියන ප්‍රශ්නය පහත අගයන් වගුව භාවිතයෙන් සොයන්න. පහත අගයන් වගුව භාවිතයෙන් සොයන්න. sin 35 අගය හොයන්න යන්නේ. ත්‍රිකෝණමිතික වගුව ගන්න. අච්චුපදේ පිටිපස්ස බෙදගන්න. එහෙම නැත්නම් ලඝුපත අතර ගන්න. ලඝුපත තියෙන එක තමයි ලේසි. නැත්නම් අච්චුපද බෙදලා ඉන්න වෙනවනේ. ඒක බෙදලා ගන්න ප්‍රකෘති sin පිටුව. ඔන්න මේකේ තියෙනවා පිටු තුනක්. ඒ පිටු තුන තමයි එකක් ලඝු ගණක. හොඳට බලන්න. මොකද අපේ විභාගයේදී ලැබෙන පොතේ මීටත් වඩා තව පිටු තියෙනවා. ඒකේ තව දේවල් තියෙනවා. ඒක හොඳට බලන්න ඕනේ. ලඝු බලද්දී ලඝු ගණක බලන්න ඕනේ. තව තියෙනවා ලඝු වචනේ මුලට ආපු තව වගු තියෙනවා. ඊට පස්සේ තියෙනවා ප්‍රකෘති sin. ප්‍රකෘති sin. තව sin එකක් තියෙනවා. ඒ ලඝුපතේ. ලඝු ගණක sin කියලා තව එකක් තියෙනවා පොතේ. අපි ඒකෙන් බෙදලා ගත්තොත් එතනින් එහාට ගාන ඉවරයි. ඒ හින්දා ප්‍රකෘති sin කියන වගුවම දැන් බෙදලා ගන්න ඕනේ. ප්‍රකෘති sin එකේ බලන්න අංශක පරිණත කියලා කියනවා අංශක 1 2 3 ඔය විදිහට තියෙනවා අංශක 47ට යනකම් එහා පිටුවේ තියෙනවා ඊට පස්සේ 45 46 ඕම අංශක 90ට යනකම්ම තියෙනවා. දැන් එහෙනම් මේකෙන් අපි බලන්න ඕනේ මෙන්න මේ පේලියෙන් අංශක 35. දැන් එහා පැත්තේ තව අගයන් ටිකක් තියෙනවා. 35 බිඳුව ඉන්නවා 10 20 30 40 ඔහොම 60ට යනකම් තියෙනවා. ඒකෙන් බිඳුව අංශක 35 මෙතනින් බිඳුව. අගේ කීයද කියලා බලන්න. 35 බිඳුව උත්තරේ තියෙනවා බිඳුවයි දශම මෙතන ඉන්නවා බිඳුවයි දශම 5යි 7යි 3යි 6යි කියලා. එහෙමනම් sin 35 කියන්නේ බිඳුවයි දශම 5යි 7යි 3යි 6යි කියන අගය ඇවිල්ලා තියෙනවා. අංශකයක් කියලා කිව්වේ මේ සම්පූර්ණ වටය කොටස් 360කට බෙදුනාම එන පොඩි කෝණයට අපි කියව අංශක එකක් කියලා. මෙතන තියෙන අංශක එකක්. දැන් අපි මෙයාව තව පොඩි කොටස් 60කට බෙදනවා. තවත් කුඩා කෝණයක් ලැබෙනවා. මේ අංශකය බෙදනවා කොටස් 60කට. හිතන්න එතකොට එයා කොච්චරනම් කුඩා කෝණයක්ද කියලා. ඉතාම කුඩා කෝණයක්. මේ අංශකය බෙදනවා තවත් 60කට. අන්නේ බෙදලා එන ඉතාම කුඩා කෝණයට අපි කියනවා
කලා එකක් කියලා. කලා එකයි. එහෙමනම් කලා 60කින් තමයි අංශකයක් හැදෙන්නේ. මෙතන තියෙන්නේ කලා එකයි කලා 60ක් එකතු වුණාම අංශකයක් හැදෙනවා. ඒක මතක තියාගන්න. තව මෙයාව තවත් කොටස් වලට බෙදනවා. ඒව අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට දැන් ඕනේ වෙන්නේ අංශකයි කලායි විතරයි. එහෙනම් දෙවැනි එක්කෙනා sin 35යි කලා 20 ලඝුපදයෙන් හොයන්නයි යන්නේ. sin 35යි කලා 20. දැන් අහපුව ගන්න පොත. දැන් එයාගේ බලන්න ඕනේ කලින් වගේම මේ පැත්තෙන් අංශක 35 මෙහෙන් දැන් බිංදුව එහෙම නෙවෙයි. බිංදුව වලුත් ඉන්නේ මෙයානේ. බිංදුව නෙවෙයි ඕනේ. එතනින් බලන්න ඕනේ 20 යටින් තියනගේ. මේ ඉන්නේ කලා. අංශක 35යි කලා 20. මෙහෙන් 35 මෙහෙන් 20. බලන්න කීයද කියලා. බිංදුවයි දශම 5යි 7යි 8යි 3යි කියලා. එහෙනම් අංශක 35යි කලා 20 කියන්නේ බිංදුවයි දශම 5යි 7යි 8යි 3ට. ඊගාව. හරියට ලඝු බැලුවා වගේම තමයි. එහෙමනම් මේ ත්‍රිකෝණමිතිය කියන්නේ මහා අමාරු පාඩමක් නෙවෙයි. මෙන්න මේ හරියට ලඝු පදයෙන් බලාගත්තාම කලින් ගණන් හැදුවා වගේම මේ යගයන් ආදේශ කරනවා. තුන්වෙනි ගාන. sin 35යි කලා 27 හොයමු කීයද කියලා. මෙතනින් 35 මෙතනින් 20 බලනවා. 27 නේ ඕනේ. කෙළවරේ ඉන්නවා මධ්‍යයන්‍ය අන්තරය ආද ලඝුපතේ වගේ. එතනින් 7 යගේ කීයද කියලා හොයා ගන්නවා. එයාව මෙයාට එකතු කරනවා. අංශක 35යි කලා 20 යගේ බලනවා. ඒකට මධ්‍යයන්‍ය අන්තරය පේලියේ 7 යගේ ගහලා එකතු කරමු. අඩි දුර තියාගන්න. අංශක 35 කෙලින් අංශක 35යි කලා 20 යගේ අපි කලින් හොයාගත්තා 0.5යි 7යි 8යි 3යි. එයා කෙලින්ම මධ්‍යයන්‍ය අන්තරයට එන්න 7 යටින් තියෙනවා 17ක්. එහෙනම් දැන් මෙයාට 17ක් එකතු වෙනවා. 7යි 3යි 10යි 0.1යි 8යි 9යි 10යි 0.1යි 8යි 1යි 8යි 5යි බිංදුවයි දශම 5යි 8යි බිංදුවයි කියනවා. හරි. ඔන්න එහෙමනම් sin වගේම ඔය විදිහට හොයාගන්න පුළුවන්. sin අංශක 63යි කලා 42 වගේ හොයන්න. මේ පැත්තෙන් 63 63 40 මුලින්ම හොයා ගන්නවා. 63 40 ගේනවා 0.8යි 9යි 6යි 2යි 63 40. ඊට පස්සේ 42 ඕනේ. මධ්‍යයන්‍ය අන්තරයේ 2 අටින් තියෙනවා 3. එහෙමනම් දැන් මෙයාට මේ 3 එකතු වෙනවා. එතකොට උත්තර එනවා 0.8යි 9යි 6යි 5යි. ඊට පස්සේ tan ගියන් කීපයක් බලමු. ඒ වගේමයි හැබැයි බලන්න ඕනේ ප්‍රකෘති ටැන්ජන් වර්ගයෙන්. අංශක 27යි කලා 16 වගේ බලන්න. tan වගු බලන්න අංශක 27 යගේ මුලින්ම හොයා ගන්නවා 27 10. බලන්න 27 10ට තියෙන්නේ කීයද කියලා. අංශක 27 10ට තියෙන්නේ 0.5යි 1යි 3යි 2යි. හැබැයි අපිට 16 ඕනේ. මධ්‍යයන්‍ය අන්තරයේ පේලියෙන් 6ට තියෙන අගේ ගමු. ඒ පේලිය 6ට තියෙනවා 22ක්. 22ක්. දැන් මෙයාට එකතු වෙනවා 22ක්. එකතු වුණාම 2යි 2යි එකතු වුණාම 4යි. 3යි 2යි 5යි. 1යි 5යි 0.5යි 1යි 4 5යි 4යි කියලා එනවා.
තව එකක් හොයමු tan වලින්. 6 tan අංශක 81යි කලා 50. tan අංශක 81යි කලා 50. හොයන්නේ. බලමු. මේ පැත්තෙන් 81 අංශක. 81 50. 6.9යි 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 මතකනේ දැන් බලන්න මේකේ මධ්‍යම අන්තරය බෙලිය නෑ. එයාව C ග්‍රේඩ් වෙනස් වෙනවා. මතකනේ අපි අද tan වල වෙනස් වීම කොහොමද කියලා ලිව්වා. tan වල වෙනස් වීමේදී අංශක 90ට යද්දී tan අනන්තයට යනකම් ගියා. මෙන්න මෙහෙ යනවා. C ග්‍රේඩ් වෙනස් වෙනවා මේ හරියට. අංශක 90 කිට්ටුවට යන්න යන tan වලගේ විශාල ලෙස වෙනස් වෙනවා. අංශක 45 දී තමයි 1යි උනේ. අංශක 45 දී 1යි. එහෙනම් මේ ටික බිංදුවයි දශම ගණන් ඔහොමම වැඩි වුණා. 45ට වඩා වැඩි යද්දී ටික ටික tan වලගේ විශාල අගයන් වලට යනකම් ඔහොම වෙනස් වෙනවා. ඊට පස්සේ කොස් අගයන් කිහිපයකුත් හොයමු. මෙතන උත්තරේ 6.9යි 6.8යි. කොස් අංශක 37 කොස් අංශක 37 හොයන්න. දැන් බලමු කොස් වගුවක් මේකේ නැහැනේ. බැලු බැලමට පේන්නේ නැහැ. හැබැයි අපි දන්නවා අර කලින් අපට හම්බුන නීතිය අනුව මෙතනගේ අංශක 37යි නම් කොස් කියලා කියන්නේ වක බද්ධ පාදයේ බෙදීම කලණය. මෙයා x බෙදීම y cos 37 සමාන වෙනවා x බෙදීම y ට. බද්ධ පාදයේ බෙදීම කලණය. මේ කෝණයේ අංශක 37යි නම් අපි දන්නවා මෙයාගේ අගය. අංශක 90ෙන් 37ක් අඩු වුණාම මෙතන එනවා අංශක 53යි කියලා. එහෙනම් මේ කෝණය 53යි. දැන් බලන්න sin 53 යගේ sin 53 සමානයි x බෙදීම y. සම්මුඛ පාදයේ බෙදීම කලණය. එහෙනම් sin 53 සමානයි x බෙදීම y. ඒ කියන්නේ cos 37 යගේයි sin 53 යගේයි සමානයි. කලින් ওই නීතිය ගත්තා. එහෙනම් දැන් cos 37 හොයනවා වෙනුවට අපට පුළුවන් sin 53 යගේ හොයන්න. මෙයා වෙනුවට පුළුවන් sin 53 යගේ හොයන්න. ප්‍රකෘති sin වර්ගයේ 53 බිඳුව. 53 බිඳුව වෙනවා 0.7යි 9යි 8යි 6යි කියලා. sin 53 යගේ 0.7යි 9යි 8යි 6යි. දැන් මෙයා ඕනනම් ඉතින් cos වලින්ම හොයාගන්නත් පුළුවන්. ඔය වගුවේ තියෙනවා. අතකනේ sin යගේ වෙනස් වෙන විදිය sin වෙනස් වුනේ මෙහෙම. බිඳුවේ ඉඳලා එකට යනකම් වැඩි වුණා. cos වෙනස් වුනේ ඕකේ අනිත් පැත්ත. එකේ ඉඳලා බිඳුවට එනකම් ආවා. මේ දෙන්නම එක වගේම වෙනස් වෙන්නේ. එහෙමනම් sin වගුව අනිත් පැත්තට බැලුවා නම් හරි. මේ sin වලගේ අනිත් පැත්තේ විච්චෙක් කෙනා මෙයා ඉන්නේ. ඒ නිසා බලන්න පල්ලෙහාම මේ ලඝු පොතේ ප්‍රකෘති sin වල පල්ලෙහා ලියලා තියෙනවා ප්‍රකෘති cosine කියලා. එහෙනම් එයාව අපි පහළ ඉඳන් උඩට බලනවා. බලන්න දැන් cos 37 යගේ හොයන්න ඕන නම් ඔය පල්ලෙහා තියෙනවා අංශක බිඳුව මෙතන. අංශක 1, අංශක 2, අංශක 3, අංශක 4 කියලා ඔන්න උඩට යනවා. දෙවනි පිටුවේ අංශක බිඳුවේ ඉඳන් ඕම පහළ ඉඳන් උඩට යනවා අංශක 47ට වෙනකම්. ඊට පස්සේ පළවෙනි පිටුවට ආවම පළවෙනි පිටුවේ යහපව 45 46 47 ඔම කියලා අංශක 39ට යනකම් උඩට යනවා. එහෙමනම් දැන් අපිට ඕනේ අංශක 37. දෙවෙනි පිටුවට යන්න වෙනවා. ප්‍රකෘති cosine වල දෙවෙනි පිටුවේ පල්ලෙහාට බලාගෙන එනවා අංශක 37. අංශක 37 ඊගාවට බිඳුවේ අගය. අංශක 37 බිඳුවේ අගය කීයද බලන්න. මේ පැත්තෙන් 37 මෙහෙන් බිඳුව. එතකොට එනවා 0.7
7යි 9යි 8යි 6යි කියලාම මේ හිටපු දෙන්නම සමානයි. මෙන්න sin 53 යගේ sin 53 යගේ මෙතනින් බැලුවා නම් ඉන්නේ 0.7යි 9යි 8යි 6යි කියලා. sin 53 බිඳුව බැලුවා නම් මෙතන ඉන්නවා මේ උත්තරේ. හැබැයි cos වලින් බැලුවා නම් cos 37 බිඳුව බැලුවා නම් ඒත් එයාමයි. එහෙමනම් sin වලින් අපිට පුළුවන් ගාණක් හදාගන්න. cos වලින් වුණත් හැබැයි බලන් ඉගෙන ගන්න එක හොඳයි. ඔය ගාණක් හදන්න. cos 47යි කලා 20. මම මෙයාව මුලින්ම හොයනවා sin විදියට. එහෙනම් අංශක 90න් අඩු කරලා ගන්නවා. අංශක 90න් අඩු කරනවා මෙයාව. අංශක 47යි කලා 20ක්. මෙන්න බලන්න අඩු කරද්දී බිංදුවෙන් 20ක් අඩු කරන්න බෑ මේ පැත්තේ එකක් ගන්නවා. එන්නේ sin එක. අංශක 1. අංශක 1ක් කියන්නේ කලා 60යි. 60න් 20ක් අඩු වුණාම 40යි. දැන් මෙතන 9න් 7ක් අඩු වුණාම 2යි. 8න් 7ක් 4යි. එහෙනම් sin 42යි කලා 40 අගේ බලන්න පුළුවන්. sin 42යි කලා 40 අගේ හෙව්ව හැකි cos 47යි කලා 20 වෙනකොට. ප්‍රකෘති sin වලින් බලන්න 42 40. 42 40 එනවා 0.6යි 7යි 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 කියලා එනවා. sin 42යි කලා 40 අගේ. ඔන්න දැන් cos වලින්ම හොයන එක්කෙනා. එයාට බලමු ඒ උත්තරේ මෙන්නවද කියලා. පළවෙනි පිටුවේ බිඳුවේ දැන් දෙවෙනි පිටුවේ බලන්න ගියාම 47න් ඉවර වෙනවා. එහෙනම් ඊගාව පළවෙනි පිටුවට එන්න වෙනවා. පළවෙනි පිටුවේ පළවෙනි ඉඳන් යනවා 47ට. 47ට ගියා. 47 කෙලින් එන්න වෙනවා දැන් 20ට. පළවෙනියෙන් 20 බලමු. 47 20 කියලා ගියාම ඒත් හම්බ වෙන්නේ උඹ එක්කෙනාමයි. 0.6යි 7යි 7යි කියන එක්කෙනාම හම්බ වෙනවා. එහෙමනම් තව දෙකක් තියෙනවා. දෙකම හැබැයි ලේසි. මට තියාගන්න පුළුවන් sin එකේ මෙතන අඩු කිරීමක් විතර නෙවෙන්නේ. උගලදී 60ක් එනවා කියන එක විතරයි මට තියාගන්න ඕනේ. හැබැයි මෙන්න මේ පළවෙනි ක්‍රමේ යම්කිසි පහසුවක් තියෙනවා. ඒක ඊගාව ගැටලුව හදද්දී පැහැදිලි වෙයි. අනිත් ක්‍රමේ තපහසුයි කියන එක නෙවෙයි කියන්නේ. පැටලෙන බව අඩුයි මේ පළවෙනි ක්‍රමයට හැදුවා. cos 25යි කලා 37. දැන් මම පළවෙනි ක්‍රමයට හදන්න යන්නේ මේ sin වලට හොයන ක්‍රමේ. අංශක 90න් අඩු කර ගන්නවා. අංශක 25යි කලා 37ක්. මේ පැත්තේ එකක් ගන්නවා මෙහෙට එන්නේ 60ක්. 10න් 7ක් අඩු වුණාම 3යි. 5න් 3ක් අඩු වුණාම 2යි. 9න් 5ක් 4යි. 8න් 2ක් 6යි. අංශක 64යි කලා 23. sin අංශක 64යි කලා 23 අගේ හෙව්වනම් හරි. එහෙනම් දැන් ලඝුපතෙන් බලමු ප්‍රකෘති sin වල අංශක 64යි කලා 23. අංශක 64. අංශක 64 කෙලින් තියෙනවා 64 20 බලන්න ඕනේ. 64 20 යගේ එනවා 0.9.1.3. ඒ 64 20. හැබැයි ඕනේ 23. 3 එයා යටින් තියෙනවා 4ක්. මේකට 4ක් එකතු වෙනවා. එතකොට උත්තර එනවා 4යි 3යි 7යි 1යි 0යි 9යි 0.9.1යි 7යි කියලා. sin 64යි කලා 23 අගේ. ඔන්න දැන් දෙවෙනි ක්‍රමයට හොයන කෙනෙක්. cos වලින් හොයන කෙනා. බලමු cos වලින් හොයන කෙනා. එයා බලන්න වෙනවා පල්ලෙහා ඉඳන් උඩට අංශක 25ට යනකම්. අංශක 25 30 බලන්න වෙනවා. අංශක 25 30 යගේ තියෙනවා
0.9.2.6යි කියන. හැබැයි 37නේ ඕනේ. ඊට පස්සේ බලන්න මධ්‍යයන් අන්තරේ අපෝ මේ පැත්තට යන්න වෙනවා. 7ට. මේ පැත්තේ තියෙන මධ්‍යයන් අන්තරේ 7. 7 කෙලින්ම උඩින් තියෙනවා. එතන 25 9යි කියලා. එතන ඉන්නවා 9යි කියලා. බලන්න එහෙමනේ දින්නේ කියලා. අංශක 25. පල්ලෙහා ඉඳන් උඩට ගියේ. අංශක 25 කලා 30 මෙතනින් 30 අගේ එනවා 0.9.2.6යි. ඊට පස්සේ 25 කෙලින්ම ඉන්න මධ්‍යයන් අන්තර පෙළිය 7 එතන උඩින් තියෙනවා 9යි කියලා. දැන් ඔන්න මෙතන පොඩ්ඩක් හිතන්න ඕනේ. කොස් වල අගය කෝණය ටික ටික වැඩි වෙන්න අගය ටික ටික අඩු වෙන්න ඕනේ නේද? එහෙනම් cos 25යි කලා 30යි අගය මෙයා නම් cos 25යි කලා 37යි අගය මීට වඩා වැඩි වෙන්න විදිහක් නැහැනේ. ඒ කියන්නේ මේ අගය මෙයාට එකතු කරලා හරියන්නේ නැහැනේ. cos වල අගය ටික ටික අඩු වෙනවා කියලා අපි කිව්වනේ. අංශක 25යි කලා 30යි අගය මෙයා නම් 37යි අගය මීට වඩා අඩු වෙන්න ඕනේ. එහෙනම් මීට වඩා අඩු වෙන්න නම් මෙන්න මධ්‍යයන් අන්තරය අගය මෙයාගෙන් එකතු කරන්නේ නැහැ දැන් අඩු කරනවා 0.9.2.9 අඩු කරනවා 0.9.2.9 අඩු වෙනවා මේ පැත්තේ එකක් ගන්නවා 16යි 16න් 9ක් ගියාම 7යි එකෙන් 0.9.0.9.1 කියන මේ උත්තරේ එනවා එහෙනම් මේ විදිහට හොයන්නත් පුළුවන් කලින් විදිහට හොයන්නත් පුළුවන්. හරි. දැන් අපි යන්නේ අපි මේ ලඝුපද භාවිතා කිරීම, sin බැලීම, cos බැලීම, tan බැලීම පුරුදු වෙන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ යනවා ගැටළු ටික සාදන්න. ඉතින් අපේ මේක ඉගෙන ගත්තාම මේ පාඩමේ ප්‍රධාන කොටස් ටික ඉවරයි. මොකද ත්‍රිකෝණමිතික අගයන් බලන්න දන්නෝ කලින් ත්‍රිකෝණමිතික අගයන් එක්ක වැඩ කළා. ත්‍රිකෝණී ත්‍රිකෝණ භාවිතය. එතකොට ඔය දෙක එකතු වෙලා ඊගාවට ගැටළු වෙනවා. අපි යමු දැන් ගැටළු වලටම. ලියන්න අනුමාතුකාව ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් ගැටළු විසඳීම. ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් ගැටළු විසඳීම. මේ ගැටළු විසඳන්න ගියාම තව එකක් අපිට එනවා කෝණය හොයන්න. අපි මේ ගණන් වලදී බලමු මේ කෝණය හොයන විදිහ. දැන් මේ විදිහට මතකනේ අපි ලඝු ගණකවල ලඝු වගේ හෙව්වා තව ඇන්ටිලොක් හොයන්න ඉගෙන ගත්තා. අපි මේක තාම මේ ඇන්ටිලොක් වගේ එකක් හෙව්වේ නෑ. ප්‍රති sin වල අනිත් පැත්ත sin inverse කියලා එකට කියනවා. cos වල අනිත් පැත්ත cos inverse, tan වල අනිත් පැත්ත tan inverse. තාම ඒව හොයන්න ඉගෙන ගත්තේ නෑ. ඒක ලේසි. අපි ගානක් හදද්දි එයා කියන්නේ හොයන විදිහ බලමු. දැන් යන්නේ ගැටළු විසඳන්න. ඒකට අභ්‍යාසයේ ගානකින්ම පටන් ගමු. 18 5 අභ්‍යාසයේ පළවෙනි ගානේ රෝම ඉලක්කය 1යි 2යි 6යි කියන තුනම හදමු. රෝම ඉලක්කය 1 බලමු. මෙන්න මේ කෝණය දන්නවා. මේ විජිකෝණී ත්‍රිකෝණය කෝණයක් දීලා පාද දෙකකින් එක්කෙනෙක් දන්නවා. එහෙනම් දැන් අපිට කියන්නේ ඒව හොයන්න කියලා. අපි මුලින්ම තීරණය කරගන්න ඕනේ අපි භාවිතා කරන්නේ sin ද cos ද tan ද. ඒකට අදාළ කෝණයට අනුව පාද දෙක දිහා බලමු. මෙයාට අනුව මේ ඉන්නේ සම්මුඛ පාදය. ත්‍රිකෝණයේ ඉස්සරහ ඉන්නේ කලණය. එහෙනම් සම්මුඛ පාදයයි කලණයයි සම්බන්ධ ත්‍රිකෝණමිතික අනුපාතය තමයි අපි භාවිතා කරන්න ඕනේ. සම්මුඛ පාදයයි කලණයයි. සම්මුඛ පාදයයි කලණයයි භාවිතා වෙන්නේ සාක sin. sin 30යි කලා 12 සමානයි සාක ඒ බෙදීම 12යි. මෙයාගේ අගය හොයන්න වගුවෙන් පොතෙන් හොයන්න ලඝු පොතෙන්. එතකොට ඒ වල අගය ගන්න පුළුවන්. වගුවෙන් බැලුවම එනවා sin 30යි කලා 12. 30 10 0.5යි 0.2.5යි. 12 කියන්නේ මධ්‍යයන් අන්තරයේ මේ තියෙන්නේ 5. 5ක් එකතු වුණාම 0.5යි 3යි. ඒ විදිහම 12. එහෙනම් පොතෙන් හෙව්වා sin 30යි කලා 12 වගේ. දැන් ඒ වලගේ හොයන්න දෙපැත්තම 12න්
ගුණ කරනවා 12න් ගුණ කරමු. එතකොට ඒ සමානයි කියලා එනවා 0.5 0.3 වැඩි කිරීම 12. මෙයාව 12න් ගුණ කරගන්න පුළුවන් නේ. පැත්තක ලියලා ගුණ කරන්න. ඒකට ගුණ කරන්න වෙන මොකක්වත් ක්‍රමයක් ඕනේ නැහැ. අපිට පැත්තක ලියලා ගුණ කරන්න පුළුවන්. හැබැයි සමහර අවස්ථාවල බලන්න සමහර අවස්ථාවල එනවා බෙදන්න. මෙන්න මෙහෙම 12 බෙදීම 0.5 0.3 ඔය වගේ වෙනවා. මෙන්න මේ වගේ එකක් ආවොත් නම් අපිට අතින් මෙයාව බෙදන්න බෑ. එහෙම පැත්තක ලියලා බෙදන්න බෑ. ඒ වෙලාවට අපිට සිද්ධ වෙනවා මෙයාට ලඝු පාවිච්චි කරන්න. එහෙනම් ත්‍රිකෝණමිතික ගැටලුව ඇතුලේ සමහර වෙලාවට ලඝු පාවිච්චි කරන්න වෙනවා. මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාව පැත්තක ගුණ කරමු. 5030 වැඩි කරනවා 12න්. දෙක. ඒකත් බලමු මුලින්ම මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ කෝණය දීලා තියෙනවා. එහෙනම් එයාට ඉස්සරහින් ඉන්න B කියන්නේ සම්මුඛ පාදය. මේ ඉන්නේ බද්ධ පාදය. එහෙමනම් අපි හොයාගන්න ඕනේ සම්මුඛ පාදයයි බද්ධ පාදයයි අඩංගු වන ත්‍රිකෝණමිතික අනුපාතය. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි. සක බක සබ සම්මුඛ පාදයයි බද්ධ පාදයයි ඉන්නේ tan වල. එහෙනම් මෙයාට භාවිතා කරන්න වෙන්නේ tan 33යි කලා 27 සමාන වෙනවා සක බක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ b බෙදීම 10යි. දැන් එහෙනම් ප්‍රකෘති ටැන්ජන වගුවෙන් හොයන්න tan 33යි කලා 27 වගේ 33 20 බලන්න ඕනේ. 33 20 මෙහෙන් 33 මෙහෙන් 20 0.65 7යි 7යි 33 20 0.65 7යි 7යි 27 ඕනේ. 7 කෙලින් ඉන්නවා 29. එහෙනම් දැන් මෙයාට 29ක් එකතු වෙනවා. මෙයාට 29ක් එකතු වෙනවා. 9 7යි 16න් 6 එකක් ඉතිරි 7යි 2යි 9යි 1යි 10න් 0න් එකක් ඉතිරි 6යි 6යි 0යි 0.6යි 6යි b බෙදීම 10යි. b හොයාගන්න පුළුවන් දෙපැත්තම 10න් ගුණ කරනවා. b සමානයි කියනවා. දශම දෙකක් මෙහෙට පයින්නවා 6.6යි සෙන්ටිමීටර්. මෙයා සෙන්ටිමීටර් උත්තරේ සෙන්ටිමීටර්. සෙන්ටිමීටර් 6.6යි කියලා එනවා. ඊගාව රෝම ඉලක්කම් 6. 6 මෙයාට අනුව මේ ඉන්නේ සම්මුඛ පාදය. මෙයාට අනුව මේ ඉන්නේ බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි අඩංගු වෙන්නේ tan වල. tan 23යි කලා 48 සමානයි සක බක සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ f බෙදීම 15යි. දැන් අපි f හොයාගන්න ඕනේ. එහෙනම් tan 23යි කලා 48 යගේ හොයමු ප්‍රවෘත්ති ටැන්ජන වගුවේ. අංශක 23යි කලා 48. අංශක 23 40 යටින් තියෙනවා 0.4යි 8යි 3යි. අංශක 23 කලා 40 0.4යි 8යි 3. 48 ඕනේ. 8 යටින් ඉන්නවා 28. 0.4යි 1යි 1 සමානයි f බෙදීම 15යි. දෙපැත්තම 15න් වැඩි කරමු. එතකොට f වල වෙනවා. උත්තර වෙනවා 6.6යි 1යි 6යි 5යි කියලා. 6.6යි 1යි 6යි 5යි සෙන්ටිමීටර්. දීලා තියෙන සෙන්ටිමීටර් වලින් එහෙනම් මෙයත් සෙන්ටිමීටර් වලින් එනවා. ඊට පස්සේ බලමු දෙවෙනි ගාන. දැන් ඔන්න දෙවෙනි ගානේ තියෙන කෝණය හොයාගන්න. දෙවෙනි ගානේ තියෙන කෝණය හොයන්න. ඔය මිලක්ක 1 2 3 උත්සාහ කරමු.
දෙවෙනි ගාන තෝමිලක්කා 1. P හොයන්න තියෙන්නේ. P ට අනුව මේ ඉන්නේ සම්මුඛ පාදයේ. මේ ඉන්නේ බද්ධ පාදයේ. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි සම්බන්ධ වෙන්නේ tan වලට. tan P වලගේ අපි දන්නවා 5 බෙදීම 8යි. දැන් අපි 5 බෙදනවා 8ෙන්. 5ට 8 ඒවා නෑ බිඳුවයි 8වත් බිඳුව බිඳුවයි ඉතිරි 5. දශම තිත උඩින් තිබ්බ මේ ඕනි තරම් බිඳු තියෙනවා එක බිඳුවක් පල්ලෙහාට ගන්නවා. 50ට 8 ඒවා 6යි 8වත් 6 48යි ඉතිරි 2ක්. තව බිඳුවක් ගන්නවා. 20ට 2යි 8වත් 2 16යි ඉතිරි 4ක්. තව බිඳුවක් ගන්නවා. 40ට 8 ඒවා 5යි 5වත් 8 40යි ඉතිරි බිඳුවක්. උත්තර වෙනවා 0.6යි 2යි 5යි කියලා. මතකනේ අපිට sin වලට cos වලට tan වලට ඉලක්කම් හතරක් බොහෝ විට ආවා මේ tan වල අන්තිමට විතරයි මේ දශම ස්ථාන තුනක් එන්නේ. අපි මේ හින්දා මෙයාට තව බිඳුවක් ලියාගමු. අර වගුවේ තිබ්බා වගේ පේනවා. මෙතන tan p වලගේ. tan p මෙයා නම් p හොයාගන්න අපි බලන්න ඕනේ ප්‍රකෘති ටැන්ජන්ට් වගුවේ 0.6යි 2යි 5යි බිඳුව ඉන්න තැන කොහෙද කියලා අංශක කීයද අපි එයාට කියනවා අර ඇන්ටිලොක් කිව්වා වගේ මෙයාට tan ඉන්වර්ස් වගේ ප්‍රතිලග්න ගණකේ බැලුවා වගේ මෙයාව අනිත් පැත්තට බලනවා මෙයා ඉන්නේ කොහෙද කියලා බලන්න කොහෙද ඉන්නේ කියලා 0.6යි 2යි 5යි බිඳුව හොයාගෙන යද්දි හම්බ වෙනවා 6යි 2යි 4යි 9 හම්බ වෙන්නේ 6යි 2යි 4යි 9 හම්බ වෙන්නේ කොහෙද අංශක 32 කලා බිඳුවේ අංශක 32යි කලා බිඳුවගේ 0.6යි 2යි 4යි 9යි හැබැයි 6යි 2යි තව ඕනේ එකක් ගන්න නෑ මධ්‍යන්‍යන්තර පේළියට ගියාම එකක් ගන්න නෑ ගන්න වෙන්නේ 4ක් ගත්තොත් වැඩි එහෙනම් මේ තියෙන එක්කේ හොඳයි 4ක් ගන්නවට වඩා දැන් ඕනේ 50නේ ඉන්නේ 49යි එකයි අඩු මෙයාව ගත්තොත් එහෙම 3ක් වැඩි වෙනවා එහෙනම් කෝණයට ලියා ගන්න පුළුවන් කෝණය අංශක 32යි කියලා කලා නෑ කලා බිඳුවයි එකක්වත් ගන්න බෑනේ කලා එකක් ගත්තොත් 4ක් වෙනවනේ ඊගාව ප්‍රමිලකන් 2 මේ කෝණයේ ඉස්සරහ ඉන්න මේ ඉන්නේ සම්මුඛ පාදේ මේ ඉන්නේ කර්ණයේ ඍජු කෝණයේ ඉස්සරහ කර්ණය එහෙමනම් සම්මුඛ පාදයේ කර්ණයයි අඩංගු වන්නේ සක sin q සමානයි 7 බෙදීම 10 sin q වලගේ සමානයි 7 බෙදීම 10 7 10න් බෙදුනාම 0.7යි කියලා 0.7යි sin වගුවේ ඉලක්කම් 4ක් තිබ්බනේ දශම ස්ථාන 4ක් ඒ කියන්නේ අපි ඉන්නවනේ තව 4 දෙනෙක් වෙනකම් බිඳු ලියා ගත්තාම වෙනසක් නැහැනේ 0.7යි 0.0.0 70යි 0.2 ඉන්න තැන හොයමු ප්‍රකෘති sin වගුව පෙරලන්න 0.7 ඉන්න තැන හොයමු හම්බ වෙන්නේ 69යි 88 හම්බ වෙන්නේ 69යි 88 69යි 88 ඉන්නවා කොහෙද අංශක 44යි කලා 20 අංශක 44යි කලා 20 දී හම්බ වෙනවා 0.69 88 70 වෙන්න තව මෙතෙන්ට මදි මෙයාට තව 12ක් එකතු වුණා නම් හරි 12ක් ඕනේ 12ක් ගන්න පුළුවන් මේ පේළිය හරියටම 12ක් ගත්ත හැකි 6න් මේ 6ට ඉන්නවා 12 6න් ගන්න පුළුවන් 12 එහෙනම් කෝණය එනවා අංශක 44යි කලා 26යි අංශක 44යි කලා 26යි q සමානයි අංශක 44යි කලා 26යි ප්‍රමිලකන් 3 බලමු දැන් මෙතන මේ කෝණයට අනුව මේ ඉන්නේ බද්ධ පාදය මේ ඉන්නේ කර්ණය
එහෙනම් බද්ධ පාදයේ කර්ණය සම්බන්ධ වෙන්නේ කොස් වල. කොස් ආව සමානයි 5 බෙදීම 12යි. බද්ධ පාදයේ බෙදීම කර්ණය. දැන් 5 12න් බෙදා ගන්න පුළුවන්. බෙදා ගන්න බැරි නම් ඕවට ටැන් ලඝු පාවිච්චි කරලා බෙදන්න ඕනේ. මෙහෙම බෙදන්න බැරි කෙනෙක් නෙවෙයිනේ මේ බෙදන්න පුළුවන් කෙනෙක්. 5 12න් බෙදුවේ හැකියි. හයයි හයයි දිගටම යනවා. මෙයාගේ තිබ්බ දශම ස්ථාන 4යි. ඒ හින්දා අපි දශම ස්ථාන 4කින් නතර කර ගන්න ඕනේ. 4කින් නතර කර ගන්න පුළුවන්. මෙයා හින්දා මෙයාට වට එනවා එකක් එකතු වෙනවා. 0.4යි 1යි 6යි 7යි කියලා එනවා. 0.4යි 1යි 6යි 7යි. ඒ එන්නේ කොස්සේ ආවරාගේ. එහෙනම් දැන් ආවව හොයමු. උන්න ආවව හොයද්දී සැලකිලිමත් වෙන්න ඕනේ. හරියටම ලඝු පොතේ තියෙනවා නම් 41යි 67 ප්‍රශ්නයක් නෑ කොස්වල. එහෙම නැත්තම් කොස්වල කෝණය ටික ටික වැඩි වෙන්න අගය අඩු වෙනවා. එහෙනම් කොස්වල අපි හොයා ගන්න ඕනේ මෙයාව නැත්තම් මෙයාට ඉස්සරහින් එක්කෙනා. ඉස්සරහින් එක්කෙනා හොයාගෙන මධ්‍යයන්නේ අන්තරයෙන් අඩු කරලා තමයි මෙයාව ගන්න. මෙතන සැලකිලිමත් වෙන්න ඕනේ තමයි. හරියටම මෙයා ඉන්නවා නම් ලඝු පොතේ ප්‍රකෘති සයින්වල කොස් බලන්නේ ප්‍රකෘති සයින් වගේ වෙන්නේ. ප්‍රකෘති එතකොට සයින් වගේම බලද්දී අපි පල්ලෙහා ඉඳන් උඩට බලන්නේ. හරියටම 41යි 67 ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. එයා නැත්තම් කලින් ලඝු බැලුවා වගේ සයින් බැලුවා වගේ ටෑන් වල වගේ නෙවෙයි මෙයාව බලන්න ඕනේ. මෙයාට ඉස්සරහ එක්කෙනා බලන්න. ඒ කියන්නේ 70 70ක 75 ආදී ලෙස ඉස්සරහ එක්කෙනා බලනවා. මධ්‍යයන්‍ය අන්තරයේ පෙළින් අඩු කරලා මෙයාව ගන්නවා. බලන්න දැන්. බලන්න ප්‍රකෘති සයින් වල දැන් අපිට ඕනේ 41යි 67. පල්ලෙහා බලාගෙන යද්දි හම්බ වෙනවා 41යි 67 නෑ. හම්බ වෙන්නේ 41යි 73. මම කියවනේ වැඩි එක්කෙනාව බලන්න කියලා. 41යි 73 ඉන්නේ කොහෙද? අංශක 65යි කලා 20. අංශක 65යි කලා 20 ඉන්නවා 0.41යි 73. මේ මෙයාට වඩා වැඩි එක්කෙනා. අපි තව කලා පොඩ්ඩක් ඉස්සරහට ගිය ගමන් මෙයාගේ අඩු වෙනවා. කොස්සල ඉස්සරහට යන්න අගේ අඩු වෙනවා. එහෙනම් තව කලා පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ 67 වෙන්න. කීයක්ද? 67 වෙන්න මෙයාගෙන් 6ක් අඩු කරගන්න ඕනේ. එහෙනම් මෙයාගෙන් 6ක් අඩු වෙන්න ඕනේ. 6ක් අඩු වෙන්න ආපස්සට එමු 6ක්. 6ක් වෙනුවට 5ක් ගන්න පුළුවන් කොහෙන්ද? දෙකෙන්. කලා දෙකෙන්. කලා දෙකට ගියා නම් 5ක් හම්බ වෙනවා. අංශක 65යි කලා 20 0.4173. ඒකෙන් එහෙනම් 5ක් අඩු කරගමු. එතකොට එනවා 6ක් අඩු කරගන්න බැරි හින්දා 5ක් අඩු කරගන්නවා. මේකේ 6ක් නැහැනේ. දෙකෙන්. උත්තරේ එනවා R සමානයි කියලා. අංශක 65යි කලා 22යි. අංශක 65යි කලා 22යි. බලන්න උත්තරේ හරිද කියලා. අභ්‍යාසයේ 4 වෙනි ගැටලුව. ඒක බලන්න. ඒ කියනවා මෙහෙම. රූපේ දැක්කෙන තොරතුරු මත ABC ත්‍රිකෝණයේ ABC කෝණයේ අගය සොයන් බව පෙන්වන්න. අනේසි ගණක් කියනවා. උත්තරේ හැදුවට පස්සේ මේන උත්තරේ එන්න ඕනේ. ABC කෝණයේ අගය මෙන්න මේ කෝණය. මේ කෝණයේ අගය අංශක 30යි කලා 58ක් බව පෙන්වන්නලු. අංශක 30යි කලා 58ක් බව පෙන්වන්නලු. එහෙනම් අපි ගාන හදාගෙන යනවා. අපි ඉගෙන ගත්ත ක්‍රමයට ඊට පස්සේ බලනවා උත්තරය ආවම මේ උත්තරේ දෙන්නේ කියලා. එහෙනම් ඔන්න විශ්වාසයෙන් හදන්න පුළුවන් ගාන. ගාන හදලා ඉවරනාට පස්සේ දන්නවා ඔය උත්තරේ මෙන්න ඕනේ. ඔය උත්තරය આવොත් දන්නවා හරි. එහෙනම් නිවැරදිව ගාන හදලා කියලා. බලමුද?
කෝණයක් හොයන්න නම් අඩුම ගානේ අපි පාද දෙකක්වත් දැනගන්න ඕනේ. මේ කෝණය හොයන්න නම් එක්කෝ මෙයයි දැනගන්න ඕනේ. එහෙම දන්නවනම් sin θ යෙන් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්නව දන්නවනම් cos θ යෙන් හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්නව දන්නවනම් tan θ යෙන් හොයාගන්න පුළුවන්. ඔච්චරයි තියෙන්නේ. ඔය තුනෙන් එකන්නේ. මේ කෝණය හොයාගන්න පුළුවන් එහෙමනම් ඔන්න දැන්ට දන්නවා මේ පාදේ. මෙයාගේ භාගයකුත් දන්නවා. එහෙනම් මේ පොඩ්ඩ දන්නවනම් tan θ යෙන් මෙයාව හොයාගන්න පුළුවන්. එහෙනම් මේ පාදේ BD පාදයේ දිග හොයාගන්න පුළුවන් CD කොටස දන්නවනම්. එහෙනම් අපි මුලින්ම කරන්න ඕනේ CD කොටස හොයාගන්න එක. CD කොටස හොයාගන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයට පයිතගොරස් ප්‍රමේය ලියනවා. මේ ත්‍රිකෝණයට ත්‍රිකෝණමිතික අනුපාත ලියනවා. හැබැයි ඉතින් බලපු ගමනුත් පේනවා එයා කීයක් වෙන්න ඕනේද කියලා. හේතුව මෙයා 45යි. මෙයාත් 45යි. මේ කෝණ දෙක 45යි 45යි වෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ සමද්විපාත ත්‍රිකෝණය. මේ ටික 12යි නම් මේ ටිකත් 12යි තමයි. ඒක නිකම්ම ලියා ගන්න පුළුවන්. හැබැයි tan θ දැම්මොත් අපි ඒත් 12 කියලා එනවා. tan 45 සමානයි AD බෙදීම CD. tan 45 ගේ එකයි. ඒක අපි මතක තියාගත්තා කියන්නේ tan 45 ගේ එකයි. එහෙම නැත්නම් මෙතන අපි නිකම්ම දන්න උත්තරේ. tan 45 ගේ එකයි AD වලගේ 12යි CD වලගේ යනවා CD සමානයි 12යි සෙන්ටිමීටර කියලා. CD 12යි. මේ ටික 12යි. එහෙනම් ඔන්න දැන් මේ වගේ මෙයා 8යි මෙයා 12යි ඒ කියන්නේ මේ ටික 20යි. මේ ටික 12යි. දැන් පුළුවන් tan θ පාවිච්චි කරලා මෙයා බෙදීම මෙයා. කෝණේ කීයද කියලා එනවා. tan θ සමානයි 12 බෙදීම 20. 12 20ෙන් බෙදන්න අපිට ලඝුයෙන් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඕක ලේසියෙන් බෙදා ගන්න පුළුවන් එක්කනේ. 12 20ෙන් බෙදන එක 12 20ෙන් බෙදා ගන්න පුළුවන්. මුලින්ම මේ බලන්න 10ෙන් බෙදනවා උඩයි යටයි. එතකොට උඩට එනවා 1.2 පල්ලෙහාට එනවා 2යි කියනවා. 10ෙන් බෙදුවාම මේ බිඳුව කපා ගන්නයි මම 10ෙන් බෙදුවේ. දැන් 12 දෙකෙන් බෙදුනහම 0.6යි. tan වල තිබ්බන ඉලක්කම් හතරක්. ඒ හින්දා අපි හොඳට පේන විදිහට ඕම් 0.7 ලියාගමු. එහෙමනම් දැන් ලඝුපතේ බලන්න ඕනේ 0.6 ඉන්න තැන කොහෙද කියලා. tan θ ගේ 0.6යි. ලඝුපතේ බලන්න ඕනේ මෙයා ඉන්න තැන. එතකොට පේනවා ලඝුපතෙන් 0.6 ප්‍රකෘති ටැන්ජන වල 0.6 අපට හම්බ වෙන්නේ 0.596 හම්බ වෙන්නේ අංශක 30යි කලා 50යි තව මදි 31ක් ගන්න පුළුවන් 8ෙන්. එතකොට එනවා අංශක 30යි කලා 58යි කියන උත්තරේ දීලා තියෙන උත්තරේ එනවා. එහෙනම් පේනවා ඇති ත්‍රිකෝණමිතිය කියන්නේ ඉතා ලේසි පාඩමක්. විශ්වාසයෙන් ගණන් හදාගෙන යන්න පුළුවන් පාඩමක්. හරි. එහෙමනම් දැන් අපි යන්නේ ඊගාවට මේ පාඩමේ දැන් අර මූලික කරුණු ටික හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒ ටික දැනගත්තාම තමයි මේ ඉදිරි කොටස් ටික ලේසියෙන් හදා ගන්න පුළුවන්. දැන් අපි යන්නේ සාමාන්‍ය පෙළ විභාගයට ලැබෙන ගැටලුවේ ආකාරයේ ගැටලු සාකච්ඡා කරන්න. ඒකේ ලැබෙනවා ක්‍රම දෙකකින්. එකක් තමයි දිගංශය භාවිතයෙන් ගණන් හදන්න සිද්ධ වෙනවා. දිගංශය කියන්නේ තිරස්තලයක පිහිටීම. තිරස්තලයක පිහිටීම සම්බන්ධයෙන් ගැටලු හදන්න වෙනවා. මතකනේ 9 වසරේදී හම්බුණා දිගංශය හොයන්න. අපි ඒකට භාවිතා කළානේ කෝණ මඩුව කියන උපකරණයම. ඒකෙන් දිගංශය හෙව්වා. ඊට පස්සේ පරිමාණ රූපයෙන් පරිමාණ රූපයෙන් ඉවරලා යම් ස්ථානවල දුර හෙව්වා. හැබැයි දැන් අපි පරිමාණ රූප අදින්නේ දල සටහනක් ඇදගන්නේ. දල සටහන ඇදගෙන ඊට පස්සේ මේ අපේ ත්‍රිකෝණමිතිය පාවිච්චි කරලා ඒ අදාළ දුරවල් හොයා ගන්නවා කෝණ හොයා ගන්නවා. ඊට පස්සේ මතකනේ 10 වසරේදී ආනතිමානය භාවිතා කරලා ආරෝහණ කෝණ අවරෝහණ කෝණ හොයුවා. යම් කිසි වස්තුවක් නිරීක්ෂණය වන ආරෝහණ කෝණය නැත්නම් අවරෝහණ කෝණය බැලුවා ආනතිමානය භාවිතා කරලා. එහෙමනම් එතෙන්දිත් කරේ පරිමාණ රූපයන් දෙක.
පරිමාණ රූපේ ඇඳලා තමයි ඒ අදාළ දිග හෝ කෝණ හෝ අදාළ දේවල් හෙව්වේ. හැබැයි දැන් කරන්නේ මේ පාඩමේදී දල සටහනක් අදිනවා ත්‍රිකෝණමිතිය භාවිතා කරලා සැබෑ දිග ගණනය කරනවා. නැත්නම් සැබෑ කෝණ ගණනය කරනවා. එහෙමනම් අපි ඒ ආකාරයේ ගැටලු සාකච්ඡා කරමු. අනුමාතිකාව ලියා ගන්න මුලින්ම 10 වශයෙන් ඉගෙන ගත්ත එක්කිනා ආනතය සම්බන්ධව ආවගමන කෝණ අවගමන කෝණ සම්බන්ධව ලියන අනුමාතිකාව සිරස් තලයක ගැටලු සෑදී අනුමාතිකාව සිරස් තලයක කියන්නේ මෙහෙම එක්කෙනෙන්නේ සිරස් තලයක ගැටලු සෑදීම. අපි ඒකේ මුලින්ම යමු අභ්‍යාසයටම 18 6 අභ්‍යාසයටම 18 6 අභ්‍යාසයේ පළවෙනි ගාන මුලින් පළවෙනි ගානේ දීලා තියෙන්නේ අද 9 වසරේ 10 වසරේ ඉගෙන ගත්ත දේවල් මතක් වෙන්න ආරෝහණ කෝණ අවරෝහණ කෝණ සම්බන්ධ වන දල සටහන අදින්න. කියවන්න පළවෙනි ගාන 18 6 අභ්‍යාසයේ පළවෙනි ගාන කියවන්න. දල සටහන අදින්න. රෝමිලක් අයකට. රෝමිලක් අයක බලමු. ඒ කියන දේ බලන්න. AB සිරස් කුළුණක AB සිරස් කුළුණක් ඉතින් සිරස් වල හිටවල තියෙන්නේ. සිරස් කුළුණක මුදුන A වේ. කුළුණක් තියෙනවා මුදුන A. AB එහෙනම් B තමයි පල්ලෙහා. පොළොවට හිටවල තියෙන තැන B. මුදුන A. මුදුන A වේ. කුළුණේ පාමුල සිට සම බිමේ. මෙන්න මේ පාමුලේ ඉඳලා මෙන්න මෙහෙම ඉහළට ගිහිල්ලා පහළට ගිහිල්ලා නැහැ සම බිම තිරස් බිම. සම බිමේ මීටර් 20ක් ඈතින්. මීටර් 20ක්. මෙතන අංශක 90යි. ඒ සම බිම ඕමම එහාට යන්නේ. මීටර් 20ක් ඈතින් සිටින නිරීක්ෂකයෙකු කුළුණේ මුදුනේ ආරෝහණ කෝණයේ අංශක 55යි කලා 20කි. එතන පල්ලෙය දීලා තියෙනවා නිරීක්ෂකයාගේ උස මීටර් 1.5යි කියලා. සමහර අවස්ථාවල අපි නිරීක්ෂකයාගේ උස නොසලකා හරිනවා. අපි ඈත තියෙන වස්තුව දිහා බලනවා නම් නිරීක්ෂකයාගේ උස නොසලකා හරින්න පුළුවන්. ඒ අදාළ දෙයට සාපේක්ෂව. දැන් මෙතන එහෙම නිරීක්ෂකයාගේ උස නොසලකා හදලා නැහැ. නිරීක්ෂකයාගේ උස මීටර් 1.5යිලු. මෙන්න නිරීක්ෂකයා. නිරීක්ෂකයෙක් කියලා අපි යාර මිනිස්සු එහෙම අදින්නේ නැහැ නේ. ඔන්නෝම නිරීක්ෂකයා වෙනුවට ඉරක් අදිනවා. මීටර් 1.5යි. දැන් නිරීක්ෂකයෙක් ඇඳ ගමන් එයාගේ අපි ඇස් මට්ටම ඇද ගන්න ඕනේ. ආරෝහණ කෝණ අවරෝහණ කෝණ ලකුණු ගන්න ඇස් මට්ටමත් එක්ක. මෙන්න තිරස් මට්ටම එයාගේ. දැන් එතන ඉඳන් එයා මුදුන දිහා බලනවා. මෙන්න මුදුන දිහා බලපු ආරෝහණ කෝණය. ආරෝහණ කෝණය අංශක 55යි කලා 20යි. මේකට අපි කියුවා දෘෂ්ටි රේඛාව කියලා. මේ කියන්නේ එයාගේ ඇහැ යොමු වෙච්ච රේඛාව. මේ මුදුන දිහා තිරසත් එක්ක දක්වන ආනතිය තමයි ඉහළ බලපු හින්දා ආරෝහණ කෝණය. උඩ බැලුවා ආරෝහණ කෝණය. පල්ලෙහා බැලුවා නම් අවරෝහණ කෝණය. අංශක 55යි කලා 20යි කියලා මෙතනින් ලියලා තියෙන්න ඕනේ. බලන්න පළවෙනි රූපය හරිද? කොහොම තියෙනවද කියලා. ඒක කිසි දෙයක් දැන් හොයන්න කියලා නැහැ. ඔන්න අපි එහෙනම් ඊගාවට කොටසට යන්නේ ඊට පස්සේ කියනවා මේ කුළුණේ උසේ හොයන්න කියලා. කුළුණේ උසේ දැන් බලන්න හිතන්න මේකෙන් කුළුණේ උසේ ඔන්න හෙව්වේ හැකි නේද කියලා. අපි මේ ටික දන්නවා 20යි කියලා. මේ කෝණය දන්නවා අංශක 55යි කලා 20යි කියලා. එහෙනම් මෙන්න මේ කොටස හොයාගන්න පුළුවන් tan වලින්. නේ? මේ හොයාගන්න පුළුවන් මේ ටික tan වලින්. tan 55යි කලා 20 සමානයි මෙයා බෙදීම 20. එතනින් මෙයා හොයාගන්න පුළුවන්. මේ ගානේ එහෙම කියලා නැහැ. එහෙනම් අපි යමු රෝමි ලක්ෂණ දෙකට දැන්. රෝමි ලක්ෂණ දෙකක් බලමු. ඒ කියනවා මීටර් 35ක් උස කුළුණක දුරකථන සම්ප්‍රේක්ෂණ කුළුණක මුදුනේ සිට මීටර් 35ක් උසයි. මීටර් 35ක් උස දුරකථන සම්ප්‍රේක්ෂණ කුළුණක මුදුනේ සිට එහි අලුත් වැඩියාවක යෙදෙන කාර්මිකයෙක්. මේක උඩ ඉඳන් එයා අලුත් වැඩියාවක යෙදෙනවා. කුළුණේ පිහිටි බිමේ ඈත නතර කර තිබෙන වාහනයක්.
පෙන්නන අවලෝහන කෝණය මෙයා කුළුණේ උඩ ඉඳගෙන එයාට එනම් පල්ලෙහා තියෙන වාහනේ දිහා බලනවා නම් එයා එයාගේ ඇස් මට්ටමින් පල්ලෙහා වනේ බලන්න. එහෙනම් අවලෝහන කෝණයක් එන්නේ. මෙන්න එයාගේ ඇස් මට්ටම. අනිවාර්යෙන්ම ඇස් මට්ටම ලකුණු ගන්න ඕනෙමයි. එහෙම නැතුව අපිට අවලෝහන කෝණය අදින්න දෙයක් නැහැනේ. මෙන්න බලනවා මෙයා මේ තියෙන වස්තුව දිහා. මෙන්න අවලෝහන කෝණය අංශක 50යි කියලා කියනවා. ඒකෙත් අර කලින් වගේමයි අහලා නැහැ කුළුණේ පාමුල සිට කොච්චර දුරකින්ද වාහනේ තියෙන්නේ කියලා අපි ඊගාව අභ්‍යාසයට යද්දී ඊගාව ගණන් වලට යද්දී අහන්නේ යාව. මෙයා දන්න හින්දා මේ බලන්න තව දෙයක්. ඇස් මට්ටමයි පොළවයි සමාන්තර රේඛා දෙකක්. මේ කෝණය 50යි නම් මේ කෝණය 50යි. එහෙනම් මේ ටික හොයන්න කියලා කිව්වොත් මෙයා වෙනුවට x කියලා ලියාගෙන tan theta n හොයාගන්න පුළුවන් මේ පාදයේ දිග. ගොමිලක්කන් 3 බලමු සම්පූර්ණ කරන්න. බලමු ගොමිලක්කන් 3 ඒ කියනවා මෙහෙම. සිරස් ගොඩනැගිල්ලක දෙවන මහලේ සිටින්නේ මීටර් 75ක් දුරින් පිහිටි ප්‍රදීප ස්තම්භයක මුදුන. ලයිට් හවුස් එකක් කියලා කියන්නේ මුදයිනේම තියෙන්නේ නැව්වලට ඒ සිග්නල් ලබා දෙන්න. ඒකව මුදුන මීටර් 75ක් දුරින් වූ ප්‍රදීප ස්තම්භයක මුදුන අංශක 27යි කලා 35ක ආරෝහණ කෝණයකින්ද එක්තරා ගොඩනැගිල්ලක දෙවැනි තට්ටුවේ කෙනෙක් ඉන්නවලු. සිරස් ගොඩනැගිල්ලක දෙවන මහලේ සිටින්නේ මීටර් 75ක් දුරින් පිහිටි ප්‍රදීප ස්තම්භයක මුදුන. මේකේ මුදුන මෙතන අංශක 27යි. මෙන්න උඩ බලන්න මෙතන ඉඳන් ආරෝහණ කෝණයකින් පේනවා කියන්නේ ආරෝහණ කෝණයකින් අංශක 27යි කලා 35ක ආරෝහණ කෝණයකින් මුදුන දිස් වෙනවලු. ඊට පස්සේ එහි පාමුල පෙනෙන අවරෝහණ කෝණය. දැන් එයාට එතන ඉඳන් පේනවා කණුවේ පාමුල පේනවලු. මෙන්න මෙහෙම අවරෝහණ කෝණය අංශක 41යි කලා 15යිලු. මේ කෝණය කණුවේ මුදුන පේන්නේ අංශක 27යි කලා 35යි. කණුවේ පල්ලෙය පේන්නේ අංශක 41යි කලා 15යි. දැන් අපට අවශ්‍ය වුණොත් කණුවේ උස හොයන්න අපි ඉදිරියට කරන දේවල් අපිට සිද්ධ වෙනවා මේ ඍජුකෝණී ත්‍රිකෝණයෙන් මේ ටික හොයාගන්න වෙනවා. මේ ඍජුකෝණී ත්‍රිකෝණයෙන් මේ ටික හොයාගන්න වෙනවා. ඊට පස්සේ x සහ y එකතු කරනවා. එතකොට ලැබෙනවා කණුවේ උස. දැන් යමු රෝමිලක්කම් 4ට. රෝමිලක්කම් 4 මෙහෙම කියනවා. ළමයේ සිරස් විදුලි සම්ප්‍රේෂණ කුළුණක මුදුන අංශක 30ක ආරෝහණ කෝණයකින් දකි. ළමෙක් ඉන්නවා එයා ආරෝහණ කෝණයකින් දැන් ළඟ තියෙන නෙවෙයිනේ අර තියෙන එකක් එක දිහා බලන්න එපේ. එයා මුදුන දකින්නවලු අංශක 30ක ආරෝහණ කෝණයකින්. දැන් බලන්න මේකේ ගාන කියවගෙන යද්දී අන්තිමටම කියලා තියෙනවා ළමයාගේ උස නොසලකා හරින්න කියලා. අන්න ඒ ගානේ අපි ළමයාගේ උස අදින්න යන්නේ නැහැ. අර රෝමිලක්කා එකේ වගේ ළමයාට උසක් ගන්නෙ නැහැ. ළමයා උස නොසලකා හැරියා. මෙන්න ළමයා. එයාගේ ආරෝහණ කෝණය එයා උඩ බලනවා කණුව මේ කෝණය අංශක 30යි. අංශක 30ක ආරෝහණ කෝණයකින් දකි. මීටර් 25ක් කුළුණ දෙසට ලං වී. දැන් මෙතන ඉන්න ළමයා මීටර් 25ක් කුළුණ දෙසට යනවා. මීටර් 25ක් කුළුණ දෙසට ගොස්. කොහොමද ඍජුකෝණය? කුළුණ දෙසට ගොස් නැවත මුදුන දෙස බැලුව විට ඒ ආරෝහණ කෝණය අංශක 50යි. කෝණය වැඩි වෙන්න බෑ දැන්. කණුව ළඟට යන්න වැඩි උඩ බලන්න ඕනේ. දැන් එහෙනම් ආරෝහණ කෝණය වැඩි වෙලා අංශක 50ක් වෙලා. ආරෝහණ කෝණය අංශක 41යි අංශක 50කි. ළමයාගේ උස නොසලකා හරින්න මෙන්න රූපය. මතකනේ 10 වසරේදී අපි මේ වගේ අයට පරිමාණ රූපය ඇඳලා. පරිමාණ රූපය ඇඳලා මේ ඉරි දෙක දික් වෙන ගිහිල්ලා කැපෙන තැනදී පල්ලෙහාට රේඛාවක් ඇදලා කුළුණේ උස හෙව්වා. ඔන්න අපි මේ පාඩමේදී යනවා පරිමාණ රූප අදින්නේ නැතිව
කුළු නිවස හොයාගන්න පුළුවන්. කුළු නිවස හොයාගන්න හදනවා මේ පාඩමේදී. අපි එහෙමනම් දැන් ගැටලුවක් හදමු. දෙවනි ගාන. දෙවනි ගානට මුලින්ම රූපය අදින්න, ඊට පස්සේ උත්සාහ කරන්න ඒ අදාළ කියලා තියෙන දුර ගණනය කරන්න කියනවා. උත්සාහ කරන්න දෙවනි ගාන. මීටර් 20ක් උස ප්‍රදීපස්තම්භයක. කලින් වගේම ලයිට් හවුස් එකක් තියෙනවා මීටර් 20ක් උස. මුදුනේ වූ ජනේලයකින් පිටත බලන ආරක්ෂක නිලධාරියෙක් මුහුදේ යාත්‍රා කරන නැවක්. දැන් මුහුද තියෙන්නේ මේ විදිහට. තිරස් මට්ටම මුහුදේ යාත්‍රා කරන නැවක්. එයාට නැව පේනවලු අංශක 30යි. දැන් මෙයාගේ ඇස් මට්ටම මේ තියෙන්නේ. එයාට නැව පේනවා මෙන්න මේ රේඛාවේ ඔස්සේ. මේ රේඛාව ඔස්සේ නැව පේනවා. කොහොමද? අවරෝහණ කෝණය අංශක 30යි කලා 15යි. අංශක 30යි කලා 15කින් මෙන්න මේ නැව පේනවා. දැන් බලන්න අහන දේ බව නිරීක්ෂණය කරයි. නැවට ප්‍රදීපස්තම්භයේ ඇති දුර ගණනය කරන්න. ප්‍රදීපස්තම්භයේ ඇති දුර ගණනය කරන්න. මේ නැවට මෙතන ඉඳන් තියෙන දුර ගණනය කරන්නලු. x කීයද කියලා අහන්නේ. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර. ඔන්න එහෙමනම් නැව ගාවට යන්නෙත් නැහැ. ගොඩබිමේ ඉඳන් නැවට තියෙන දුර හොයාගන්න පුළුවන්. අපි දන්නවා මේ කෝණය අංශක 30යි කලා 15යි නම් ඒකාංගන කෝණේ ඉඳන් මෙයත් අංශක 30යි කලා 15යි. දැන් පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ ඍජු කෝණී ත්‍රිකෝණයේ x හොයාගන්න. මේ පාදයේ දිග හොයාගන්න වෙන්නේ මේ කෝණයට අනුව මේ ඉන්නේ සම්මුඛ පාදය. මෙයාට අනුව මේ ඉන්නේ බද්ධ පාදය. එහෙමනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි තියෙන්නේ සක බක සබ tan θ. tan අංශක 30යි කලා 15 සමානයි 20 බෙදීම x. දැන් ප්‍රකෘති ටැන්ජන වගුවෙන් බලන්න වෙනවා අංශක 30යි කලා 15 අගය. අංශක 30යි කලා 15 අගය. ටැන්ජන වගුවෙන් බලන්න අංශක 30යි අංශක 30 කලා 10 අගය තියෙනවා 0.58යි 1යි 2යි. 15 අගය ඕනේ. මෙතනින් 15 නිසා 5 යටින් තියෙනවා තව 20ක්. එහෙනම් මෙයාට එකතු වෙනවා 20ක්. අංශක 30යි කලා 15 අගය 0.5යි 58යි 32යි කියලා එනවා. 0.5යි 8යි 1යි 2යි. 20 බෙදීම x. දැන් x වලගේ පහසුවෙන්ම ගන්න පුළුවන්. x එහා පැත්තට යනවා මෙයාගෙන් මෙයාව බෙදනවා. x 0.58යි 1යි 2යි x සමානයි 20යි. දැන් x හොයාගන්න x සමානයි 20 බෙදීම 0.58යි 1යි 2යි. ඔන්න. ඔතන සුළු කළාදී. දැන් බලන්න එක ළමයෙක් තව මෙන්න මෙහෙම හදනවා. මේ ගාන දිහා බලන්න. ඔන්න දැන් මම මෙතෙන්ට තමයි tan 30යි අංශක 15යි කියලා ලියාගෙන මෙයා බෙදීම මෙයා ගිහිල්ලා අරගෙන මෙතෙන් යනකම් ආවා. තාම උත්තරේ ගත්තේ නැහැ. තව ළමයෙක් මෙන්න මෙතන අගය ගන්නවා. අපි ගිය සතියේදී කතා කරපු cos වල අගය හොයද්දි sin වල අගය හෙව්වනේ. ඒ වගේ එයා මේ කෝණය ගන්නවා. අපි හිතමු මේ ඇල්ෆා කියලා. ඇල්ෆා සමාන වෙනවා අංශක 90න් අඩු කරනවා අංශක 30යි කලා 15. 0.15ක් බෑ මේ පැත්තේ එකක් ගන්නවා 60යි 60න් 15ක් අඩු කරනවා කලා 45යි. දැන් මෙතන 9යි 9.9යි 8න් 3ක් 5යි. අංශක 59යි කලා 45යි. AR යන්නේ tan අංශක 59යි කලා 45 සමානයි මේ එයාට අනුව සම්මුඛ පාදයේ x බද්ධ පාදයේ 20යි. දැන් එයාට x පහසුවෙන් වෙනවා.
tan 59 කලා 45 ගේ පොතෙන් හොයා ගන්නවා කීයද කියලා. සමාන x බෙදීම 20. ඒන උත්තරේ 20 වැඩි කරපු ගමන් යාට පහසුවෙන්ම උත්තරේ එනවා. x සමානයි කියලා එනවා 20 වැඩි කිරීම tan 59 කලා 45 ගේ. එහෙනම් එහෙම හදන ළමයාට මේ ගන්න පහසුයි. අපිට අත්දින දෙන්න දැන් ගැටලුවක් මතුවෙනවා. 20.5 1.2 බෙදන්න අමාරුයි. ඒක අතින් බෙදන්න අමාරුයි. 0.5 1.2. ඒ හින්දා අපි එතෙන්දී අහපව ලඝු ගණක භාවිතා කරනවා. ලඝු භාවිතා කරලා 20 බෙදනවා 0.5 1.2. දැන් එහෙමනම් ලඝු භාවිතා කරමු. LG x සමානයි LG 20 බෙදීම 0.58 1.2 කියලා ලියුව හැකියි. ඊගාවට ලඝු වලින් ප්‍රසාරණය කරන්න, ලඝු වලින් හොයන්න, සුළු කරන්න x ලගේ ගන්න. ලඝු ප්‍රසාරණය කරමු. LGx ලඝු x සමානයි. ලඝු ඇතුලේ බෙදීමක් තියෙනවා නම් වෙන වෙනම අඩු කිරීමක් ලෙස ලියුව හැකියි. LG 20 අඩු කිරීම LG 0.58 1.2. දැන් මෙතන මුලින්ම දශම තිත තීරණය කර ගන්න ඕනේ. විද්‍යාත්මක අංකන ලියද්දී එකක් මේ පැත්තට එනවා. 1.20 බිඳුව ලඝුපතෙන් බලන්න 20 බිඳුව එනවා 30යි 10යි කියලා. අඩු කිරීම. දශම තිත එකක් එහා පැත්තට යන්න ඕනේ. වියුති 1.0. වියුති 1.58 එකේ 2 ලඝුපතෙන් බලන්න වෙනවා. 58 1 58 1 76යි 42යි. එකේ 2 ඒකටත් එකක් එකතු වෙනවා 76යි 43යි. 76යි 43යි. දැන් අඩු කරමු පැත්තක. 1.3 බිඳුව 1 බිඳුවෙන් අඩු කරන්න ඕනේ වියුති 1.76යි 4යි 3. මේ පැත්ත එකක් ගන්නවා 10න් 3ක් අඩු වුණාම 7යි. දැන් මෙතන බිඳුවයි 10න් 7ක් ගියාම 6යි. දැන් මෙතන 9යි 9න් 6ක් ගියාම 3යි. දැන් මෙතන 2යි 12න් 7ක් ගියාම 5යි. මෙතන බිඳුව ඍණ 1. බිඳුව ඍණ 1. ඍණ ධන 1 වෙනවා. එහෙමනම් 1.5 5යි 3යි 6යි 7යි කියලා එනවා. 1.5 3යි 6යි 7යි. මේ ඉන්නේ ලඝු x ලගේ. එහෙනම් x හොයාගන්න අපිට සිද්ධ වෙනවා ඇන්ටිලොග් ගන්න. ඇන්ටිලොග් 1.5 3යි 6යි 7. ලඝුපතේ හොයන්න ඕනේ 1.5 3යි 6යි 7 ඉන්න තැන. එතකොට හමු වෙනවා 1.5 3යි 6යි 7 හමු වෙන්නේ 5යි 3යි 6යි 6 හම්බ වෙනවා 37 4 37 4 6යි 7 තව එකක් එකතු කරන්න පුළුවන් එකෙන් දැන් 1.1 එවනම් දශම තිත මෙතනින් 0.9 මෙතනනේ කොහෙවත් යන්නේ නැති දැන 1.9 මෙතන 34.4යි 1යි මීටර් කියලා එනවා. එහෙනම් මේ තියෙන්නේ කැලලකින් සුළු ගාම ආපු වගේ 20 බෙදුවම මෙයාගෙන් ආව 34.4යි 1යි කියලා අපි ලඝුපතෙන් හැදුවා. එතකොට උත්තරේ එයාම එනවා. එහෙනම් මේ දුව වෙනවා මේ නැව මේ බෝට්ටුව ගොඩබිමේ ඉඳලා තියෙන්නේ මේ කණුව පාමුල ඉඳලා තියෙන්නේ මීටර් 34.4යි 1ක් ඈතින්. අපි යමු දැන් අභ්‍යාසයේ තව ගැටලුවකට. තිරස් පොළොව මත A හා B සිරස් කුළුණු දෙකක්. තිරස් පොළොව මත A හා B සිරස් කුළුණු දෙකක්. මීටර් 200ක පරතරයකින් පිහිටා ඇත. මීටර් 200ක පරතරයකින් ඉන්නවා. ඒ කුළුණේ මුදුනේ සිට මෙතන තියෙන කුළුණේ මුදුනේ සිට ඒ කුළුණ මුදුනේ සිට B මුදුනේ ආරෝහණ කෝණය ඔන්න
A කුළුණ මුදුනේ සිට B කුළුණේ ආරෝහණ කෝණය. මුදුන බලන්නේ ආරෝහණ කෝණයකින්. එහෙමනම් මෙතන ඉඳන් මෙයා ඉහළ බලන්න ඕනේ B කුළුණේ මුදුන දිහා. ආරෝහණ කෝණයන්නේ උඩ බලන්නේ. එහෙනම් B කියන කුළුණ උසයි මෙයාට වඩා. මේ තියෙන්නේ B කුළුණ. B කුළුණේ ආරෝහණ කෝණය දීලා තියෙනවා අංශක 4යි කලා 10යි. අංශක 4යි කලා 10යි මෙන්න මේ කෝණය. ඊට පස්සේ B හි පාමුල මෙතන ඉඳන් B හි පාමුල දිහා බලනවා. B හි පාමුල අවරෝහණ කෝණය පල්ලෙහා බලන කෝණය අංශක 8යි කලා 15යිලු. මෙයා කනුවට ලම්බ වෙනවා. මෙයාත් ලම්බයි කනුව ලම්බයි තිරස් පොළොවට. ඒ වගේම මේ ඇස් මට්ටම මෙයත් මේ කනුවට ලම්බ වෙනවා. දැන් බලන්න අහන ප්‍රශ්නය 1 මෙම තොරතුරු දලදූප සටහනක දක්වන්න. හරි. 2 A හා B කුළුණු වල උස වෙනම ආසන්න මීටරයකට සොයන්න. මේ ටික අංශක 8යි කලා 15 නම් මෙයත් අංශක 8යි කලා 15යි ඒකාන්තක කෝණ. දැන් එහෙමනම් මෙන්න මේ කුළුණේ උස හොයාගන්න පුළුවන් මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන්. මෙයාට අනුව සම්මුඛ පාදය දන්නවා, මෙයාට අනුව බද්ධ පාදය දන්නවා. එහෙමනම් සම්මුඛ පාදයේ බද්ධ පාදයේ අඩංගු වන්නේ tan theta. tan 8යි කලා 15 සමානයි මෙයා බෙදීම මෙයා. ඒකෙන් x වලගේ හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ කණුව හෙව්ව හැටි. එහා පැත්තේ කණුව හොයන්නත් ඕනේ. අයිතනක් තියෙනවා ඍජු කෝණී ත්‍රිකෝණයක්. මෙන්න මුලින්ම මේ පොඩ්ඩ හොයාගන්න. ඒ ටික හෙව්වේ කියන්නේ මුලින්ම මේ ටික 200යි කියන්නේ මේ ටිකත් 200යි. කෝණය දන්නවා, ඉස්සරහින් ඉන්න පාදය අහන්නේ, බද්ධ පාදය දන්නවා. එතන tan ලියමු ගමන් මේ පාදේ හෙව්වේ හැකි. ඊට පස්සේ මේ ආපු උත්තරේ මෙයාට එකතු කරනවා. එතකොට එනවා සම්පූර්ණ කණුවේ උස. ඒ කණුවේ උස රොමිලකන් 2. මේ කෝණය දන්නවා අංශක 8යි කලා 15යි. එහෙනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි අඩංගු වන්නේ tan. tan අංශක 8යි කලා 15 සමානයි x බෙදීම 200යි. දැන් මෙයාට එහෙම කලින් වගේ ලඝු පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. දැන් හොයන්න ඕනේ ලඝු පොතෙන් ප්‍රබුද්ධ ටැන්ජන් වල tan 8යි කලා 15 අගය. tan 8යි කලා 15 අගයනවා 0.115ක් එකතු වෙනවා. එතකොට 14යි 50යි. 0.114යි 50 සමානයි x බෙදීම 200යි. දැන් x හොයාගන්න මොකද කරන්නේ? දෙපැත්තම වැඩි කරනවා 200ෙන්. දෙපැත්තම 200ෙන් ගුණ කරනවා. මෙයා 20 නෙවෙයි 200යි කියලා තියෙන්නේ. දැන් 200 කැපෙනවා x සමානයි කියනවා. දැන් මෙතන වැඩි කරන්න හරි ලේසියි. මේ බිංදු දෙක ගන්න තියෙන්නේ. බිංදු දෙකෙන් ඉඳන් අපි මුලින්ම දශම දිග දෙකක් එහා පැත්තට පන්න ගන්නවා. එතකොට වෙනවා 14.5යි කියලා. මෙතන 200 තියෙන හින්දා 200ෙන් වැඩි කරන හින්දා මුලින්ම දශම දිග දෙකක් එහා පැත්තට පන්න ගත්තා. එතකොට එනවා 14.5යි. ඊට පස්සේ ආව දෙකෙන් ගුණ කරනවා. දැන් පස්වත් දෙක 10න් බිංදුව ලියුව එකක් ඉතිරි. හතරවත් දෙක 8යි 9යි. දෙවරක් එක 2යි. මෙයාට දශම ස්ථාන 1යි. උත්තරේලත් 1යි. මීටර් 29යි කියලා එනවා. මීටර් 29යි. මීටර් 29යි. මේ ටික 29යි කියලා හොයාගත්තා. එහෙමනම් දැන් මේ ටිකත් 29යි. B කණුවේ උස හොයන්න නම් මේ පොඩ්ඩ හොයන්න. y හොයාගන්න මේ ඍජු කෝණී ත්‍රිකෝණයෙන්. ඊට පස්සේ එන උත්තරේට මෙයා එකතු කරලා වෙනවා B කණුවේ උස. බලමු මේ ටික හොයාගමු. මේ කණුවේ උස හොයාගන්න. මේ ත්‍රිකෝණයට ඍජු කෝණී ත්‍රිකෝණයට එහෙනම් මේ කෝණයට අනුව සම්මුඛ පාදය මේ. මෙයාට අනුව බද්ධ පාදය මේ. එහෙමනම් දැන් එතනත් ලියන්න වෙන්නේ සම්මුඛ පාදයයි බද්ධ පාදයයි ඉන්නේ tan අංශක 4යි කලා 10 සමානයි y බෙදීම
y බෙදීම 200. tan 4යි කලා 10ගේ ටැන්ජන් වර්ගයෙන් හොයන්න. tan 4යි අංශක 4යි කලා 10. අංශක 4යි කලා 10ගේ දීලා තියෙනවා 0.729. 0.00729. අංශක 4යි කලා 10ගේ 0.729. y බෙදීම 200. then දෙපැත්තම 200න් වැඩි කරනවා. එතකොට y වලගේ එනවා. දෙපැත්තම 200න් වැඩි කරමු. y සමානයි 0.0729 වැඩි කිරීම 200. දැන් මුලින්ම මේ 200 වැඩි කරද්දි මෙයාට 0.2යි ඒ හින්දා 0.32ක් මේ පැත්තට පන්නගෙන ඉන්න. ඒක ලේසියිනේ. 200 කියන්නේ 2 වැඩි කිරීම 100 කියන එක. එතකොට එනවා 7.29 වැඩි කිරීම 2 කියලා. දැන් පුළුවන් 7.29 දෙකෙන් ගුණ කරන්න. දශම නැහැ කියලා හිතාගෙන 9 2 18න් 8 දැම්ම එකක් ඉතිරි 2 2 4 1යි 5යි 7 2 14යි. මෙයාට දශම ස්ථාන දෙකයි උත්තරේට දෙකයි. 17.58යි මීටර්. හැබැයි මේක කියලා තියෙනවා ආසන්න මීටරයට සොයන්න. 17.58යි. එතකොට වැටෙවුවාම ආසන්න මීටරයට එනවා 11 මීටර් 15යි කියලා එනවා. A එන්නේ y වල උස. අහන්නේ B කණුවේ උස. මේ ටික මීටර් 29යි කියලා කලින් හොයාගත්තා. මේ ටික දැන් 15යි කියලා ආවා. එහෙනම් කණුවේ උස එනවා B කණුවේ උස මේ 29ට මේ 15 එකතු කරනවා. එතකොට උත්තරය එනවා 44යි මීටර. මීටර් 44යි කියලා එනවා. රෝගී ලක්ෂණ 3 අහනවා මෙන්න මේ කෝණය කීයද කියලා. A කුළුණ පාමුල සිට B කුළුණේ මුදුන ආරෝහණ කෝණය කීයද? මේ කෝණය කීයද? මෙයා කීයද කියලා අහන්නේ. අපි කලින් එවුවා මේ ටික 15යි මේ ටික 29යි. එහෙනම් මේ සම්පූර්ණ කණුවේ උසත් හොයාගත්තානේ. සම්පූර්ණ කණුවට ආවා 44යි මීටර කියලා. එහෙනම් මේ කෝණයට අනුව සම්මුඛ පාදය දන්නවා 44යි. බද්ධ පාදය දන්නවා 200යි. එහෙනම් දැන් තියෙන කෝණය හොයන්න. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි දන්නවා. එහෙමනම් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි පාවිච්චි වෙන්නේ tan වලට. tan θ සමානයි 44 බෙදීම 200. දැන් 44 200න් බෙදන්න ඕනේ. ඒකට අපි ලඝු පාවිච්චි කරන්න දෙයක් නැහැ. 44 200න් බෙදන්න ලඝු ඕනේ නැහැනේ. ඔන්න බලන්න බෙදෙන ලේසිකමේ 200 කියන්නේ 2 වැඩි කිරීම 100 කියන එක. එහෙනම් මෙයා මුලින්ම 100න් බෙදුව හැකියි. දශම දිග දෙකක් ආපස්සට එනවා. ඒ කියන්නේ 0.44 බෙදීම 2. දැන් පහසුවෙන් උත්තර එනවනේ. 200 කියන්නේ 0.2යි 2 වැඩි කිරීම 100 100න් බෙදුවා. දශම දිග දෙකක් ආපස්සට ආවා. 0.44 බෙදීම 2. 0.44 දෙකෙන් බෙදුනහම 0.42යි 2ට 2යි. මේ තියෙන tan θ. tan θ යගේ එනවා 0.22යි. අකට 0.2ක් ලියාගමු. tan වගුවෙත් කොහොම තියෙන හින්දා හඳුනා ගන්න පහසු වෙන්න. දිවෙන්නේ කියන කමක් නැහැ. දැන් θ එනවා. θ හොයා ගන්න පුළුවන් ලඝුපතෙන් හොයා ගන්න මෙයා ඉන්න දැන. වකුද්ද ටැන්ජන් වගුවෙන් 22යි 0.0 ඉන්න දැන. 0.0. tan වල සැලකිල්ලෙන් බලන්න ඕනේ 0.0ම. tan වල ඉන්නවනේ 1.2 ඔහොම ඉන්නවා. අපිට හම්බ වෙනවා 21.86 හම්බ වෙන්නේ. 21.86 හම්බ වෙන්නේ අංශක 12 කලා 20. එහෙමනම් 200 වෙන්න තව මදි 14ක්. 14ක් ගන්න පුළුවන්. 14 වෙනකොට ගන්න වෙන්නේ 15ක්. 15ක් ගන්න වෙන්නේ 5න්. 5න් 15ක් ගන්න පුළුවන්. එහෙමනම් උත්තර එනවා අංශක 12යි කලා 25යි කියලා. අංශක 12යි
කලා 25යි. මෙන්න මේ කණුවේ මුල ඉඳන් ඉස්සරහින් ඉන්න B කණුවේ මුදුන පේන කෝණය ආරෝහණ කෝණය අංශක 12යි කලා 25යි. අපි එහෙමනම් ඊගාවට යමු. දැන් මේ කතා කරේ සිරස් තලයේ සම්බන්ධ ගැටලු. දැන් යමු තිරස් තලයේ සම්බන්ධ ගැටලු. දැන් එහෙමනම් සම්පූර්ණ කරන්න 18 7 අභ්‍යාසයේ පළවෙනි ගානේ රූප සටහන් ටික අදින්න. බලමු හරිද කියලා. එක කියනවා මෙහෙම. A සිට A කියන ස්ථානයේ A සිට අංශක 80ක දිගංශයකින් කියනවා නම් අපි උතුර ලකුණු කර ගන්නවා මුලින්ම. මෙන්න උතුර. දිගංශය කියලා කිව්වේ උතුරේ සිට දක්ෂිණාවර්තව සාධන කෝණය. උතුරේ සිට දක්ෂිණාවර්තව සාධන කෝණය. අංශක 80කින් අංශක 80ක් 90ට වඩා පොඩ්ඩක් අඩුයි. දල සටහන හරියට මැල්ලා දින්න ඕනේ නැහැ. හැබැයි ගැළපෙන විදිහට අදින්න. අංශක 80කින් මීටර් 12ක් දුරින් 12යි මීටර් දුරින් B පිහිටට D කියන ස්ථානයේ තියෙනවා. මෙච්චරයි. අංශක 80ක දිගංශයකින් මීටර් 12ක් දුරින් D ඉන්නවා. වගලකන් දෙක. බලන්න වගලකන් දෙක. P සිට අංශක 120ක දිගංශයකින් P කියන ස්ථානයක් තියෙනවා. මෙන්න යාගේ දිගංශය කතා කරන ඉඳන් මෙන්න උතුර P සිට අංශක 120ක දිගංශයකින් 120ක් උතුරේ සිට දක්ෂිණාවර්තව සාධන කෝණය අංශක 120ක් 90ට වඩා අංශක 30ක් වැඩි 120 කියන්නේ මෙන්න මෙහෙටනේ අංශක 120ක දිගංශයකින් මීටර් 50ක් දුරින් කියනවා P සිට අංශක 120ක දිගංශයකින් මීටර් 50ක් දුරින් Q ඉන්නවා මෙතන Qද Q සිට ආවෝ දිගංශයක් කියන්නේ Q සිට එහෙනම් එතෙන් උතුර ඇද ගන්න ඕනේ Q සිට අංශක 40ක දිගංශයකින් අංශක 40යි මේ පැත්තට අංශක 40ක දිගංශයකින් මීටර් 25ක් දුරින් අපි දිගංශය අදිද්දි දැන් මේ දල සටහන අදිද්දි මනින්නේ නැහැනේ හැබැයි ගැලපෙන්න අදින්න ඕනේ මෙයා මීටර් 50යි නම් ඊගාවෙත් කියනවා මීටර් 25ක් කියන හින්දා මේ වගේම දුරක් ඇදලා හරියන්නේ නැහැනේ මෙයා මීටර් 50යි නම් ඒකෙන් භාගයක් විතර අදින්නේ මීටර් 25ක් ගැලපෙන්න රූපය අදින්න මීටර් 25ක් දුරින් ආද ලක්ෂය තියෙනවා ආ වෙන්නේ නේද දැන් ඇන්දර පස්සේ ආපහු බලමු හරිද කියලා P සිට අංශක 120ක දිගංශයකින් මීටර් 50ක් දුරින් Q ලක්ෂයද Q සිට අංශක 40ක දිගංශයකින් මීටර් 25ක් දුරින් R ලක්ෂයද පිහිටයි. ඔය විදිහට තියෙන්න ඕනේ. තොමිලක්කන් තුنين කියනවා x සිට අංශක 150ක දිගංශයකින් x කියන ලක්ෂයක් මෙතන ඉන්නවා. උතුර මේ පැත්ත. මෙන්න උතුර. අංශක 150ක දිගංශයක්. 150 එහෙනම් 180ට වඩා ටිකක් අඩුයි. අංශක 150ක දිගංශයකින් බලමු අපෝ ඒක මුලින්ම කියනවා x නම් ස්ථානයක සිට අංශක 150ක දිගංශයකින් මීටර් 30ක් දුරින් y කියන ලක්ෂය පිහිටලා තියෙනවා ඊට පස්සේ y ගාවට උතුර ඇඳලා y සිට අංශක 200ක දිගංශයකින් මේ ටික 200යි මේ සම්පූර්ණ කෝණය 200යි 200ක දිගංශයකින් මීටර් 100ක් දුරින් මීටර් 100ක් එහෙනම් මෙයා වගේ තුන් ගුණයක් විතර දිගයි 100ක් දුරින් z ලක්ෂය පිළිදලා තියෙනවා ඊට පස්සේ බලන්න z සිට අංශක 80ක දිගංශයකින් එතන අපි හිතන්න ඕනේ මේ 80 රේඛාව යන්නේ මේ හරියද නැත්නම් ඊට පල්ලෙහා යන්නේ ඒක හොයාගන්න යන්නේ මෙතනින් දැන් මේ කෝණය අංශක 180යි තව ඉතිරි පොඩ්ඩක් 200 වෙන්න තව 20ක් මදි එතකොට 200 හැදෙන්නේ මේ ටික 180යි තව 20ක් එකතු වෙලා 200 හැදෙනවා
එහෙනම් මේ රේඛා දෙක සමාන්තරයි. උතුර දකුණ රේඛාව මේ තියෙන්නේ. මේ කෝණය 20යි කියන්නේ මෙයත් 20යි. ඒකාන්තර කෝණය. එහෙනම් 81 කෙනා යන්නේ මෙන්න මෙහෙම පල්ලෙහෙම. දරසටහන. අංශක 80යි. මේ ටික 20යි කියන්නේ මේ ටික 60යි. එතකොට මේ සම්පූර්ණ කෝණය 80ක් වෙන්නේ. උතුරේ සිට දක්ෂිණාවර්තව සාධන කෝණය 80යි. අංශක 80ක දිගංශයකින් හා මීටර් 50ක් දුරින් මේකෙන් භාගයක් විතර මීටර් 50ක් දුරින් කවුද ඉන්නවා කියලා කියන්නේ ඒ ලක්ෂයේ පිහිටයි. දැන් බලන්න හරිද කියලා. මෙතන උතුර ඇදලා තියෙන්න ඕනේ මේ කෝණය අංශක 150 වෙලා තියෙන්න ඕනේ 150 කියලා ලියලා තියෙන්න ඕනේ. මේ ටික මීටර් 30යි කියලා ලියන්න ඕනේ. ඊට පස්සේ මෙතෙන්ට උතුර ඇදලා තියෙන්න ඕනේ. මෙන්න මේ කෝණය 200යි කියලා ලියන්න වෙනවා. මේ ටික මීටර් 100යි. ඊගාට මෙතෙන්ට උතුර අදිනවා. මේ සම්පූර්ණ කෝණය 80යි කියලා ලිව්වත් කමන්නේ. මෙතන තව ඉතිරි 60ක්. මෙයා 20යි මෙයා 60යි. එතකොටත් 80 හැදෙනවා. මේ ටික මීටර් 50යි. ඒ කියන එක්කෙනා ඉන්නවා. එහෙමනම් ඔන්න මුලින්ම අපි අර කලින් වගේ රූප සටහන හරියට අද ගන්න ඕනේ. දැන් යමු දෙවනි ගාන. දෙවනි ගාන රූප සටහන හරියට අදමු. ගාන සම්පූර්ණයෙන් හදමු. දෙවනි ගැටලුව. බලමු මුලින්ම ගාන හදන රූප සටහනක්ද කියලා. දෙවෙනි ගාන ඒ කියනවා මෙහෙම. ඒනම් ස්ථානයකින් ගමන් ආගමන යතුපති කරවෙපු නැගෙනහිර දිශාව ඔස්සේ. ඒනම් ස්ථානයෙන් ගමන් ආගමන එයා නැගෙනහිර දිශාවට. දිශාවන් ටික ලකුණු කරොත් නැගෙනහිර දිශාවට. නැගෙනහිර දිශාවට යනවලු කොච්චරද? කිලෝමීටර් 8ක්. කිලෝමීටර් 8ක් ගමන් කර එතෙන් සිට උතුරට හැරි. එතෙන් සිට උතුරු දිශාවට. එහෙනම් මෙතන ඍජු කෝණය. එතෙන් සිට උතුරු දිශාවට කිලෝමීටර් 6ක් ගමන් කරයි. කිලෝමීටර් 6ක් ගමන් කර B නම් ස්ථානයෙන් නතර වේ. දැන් මෙම තොරතුරු දරවප සටහනක දක්වන්න. හරි. මෙන්න දරවප සටහනක නැගෙනහිර පැත්තට ගියා කිලෝමීටර් 8ක්. එතන ඉඳලා උතුරට ගියා කිලෝමීටර් 6ක්. දෙක B යේ දිගංශය සොයන්න. B සිට A හි දිගංශය කීයද කියලා අහනවා. B සිට A හි දිගංශය. B සිට A හි දිගංශය හොයන්න නම් උතුරේ සිට දක්ෂිණාවර්තව සාධන කෝණය මෙන්න මේ කෝණය. මෙන්න මේ ටික නම් 180යි කියලා අපි දන්නවා. හැබැයි මේ ටික දන්නේ නැහැ. මෙන්න මේ කෝණය හොයාගන්න වෙනවා. එයා හොයාගත්තට පස්සේ පුළුවන් 180ට ඒ ටික එකතු කරන්න. එහෙනම් මේ ගානේ B සිට A හි දිගංශය B ගාව ඉඳන් උතුර බලාගෙන දක්ෂිණාවර්තව කරකිනවා. මේ කෝණය. ඒ ටික හොයාගන්න නම් මුලින්ම මෙතන කෝණය හොයාගන්න ත්‍රිකෝණ මිතික අනුපාත වලින් ඊට පස්සේ 180ට ඒ ටික එකතු කරන්න. මේ කෝණයට අනුව මෙයා සම්මුඛ පාදය. මෙයාට අනුව මෙයා බද්ධ පාදය. එහෙනම් මේ කෝණය හොයාගන්න පුළුවන් සම්මුඛ පාදයයි බද්ධ පාදයයි ඉන්නේ tan θ. tan θ සමානයි සම්මුඛ පාදයේ වෙදීම බද්ධ පාදය. 8 වෙදීම 6යි. තව ටිකක් මෙයා සරල වෙනවා තුල්‍ය භාග 8ට 4යි දෙකෙන් බෙදුනහම මෙයා 3යි. 4 වෙදීම 3. 4 3ෙන් බෙදාගමු දශම ස්ථාන 4ක් විතර එන්නේ. 4 බෙදෙනවා 3ෙන්. 4ට 3 ඒවා 1යි 3 වලක් එක 3යි ඉතිරි 1ක්. දශම දිටක් උඩින් තියෙනවා බිංදුවක් ගන්නවා. මේ ඉස්සරහා ඕනේ තරම් බිංදු තියෙනවා. 10ට 3යි 3වත් 3 9යි ඉතිරි 1ක්. තව බිංදුවක් ගන්නවා. 10ට 3යි 3වත් 3 9යි ඉතිරි 1ක්. 10ට 3යි 3වත් 3 9යි ඉතිරි 1ක්. කොහොමම දිගටම යනවා. ඒ කියන්නේ 1.3යි දශම ස්ථාන 4ක් ඇතිනේ. 1. ඔන්න tan වගුවේ තියෙනවා 0.33333ක් ඉන්නවා. 1.33333ක් ඉන්නවා. එහෙනම් දැන් අපි බලන්න ඕනේ 1.33333 ඉන්න තැන
මේ tan theta. tan theta මෙයා නම් theta හොයන්න මෙයා ඉන්න තැන බලන්න ටැන්ජන්ට් වගු වෙනවා. 1.33333 හම්බ වෙන්නේ අංශක 45ට වඩා වැඩි වෙන්න බෑ. අංශක 45 යගියත් එකයිනේ. හම්බ වෙන්නේ 1.327 බිඳුව 1.53 අංශක 53 කලා බිඳුව තමයි බිඳුව 1.327 බිඳුව 1.327 බිඳුව කියලා කියන්නේ අංශක 53යි කලා බිඳුව යගේ. දැන් අපිට මෙතන බලන්න මෙතන 300 වෙන්නම 300 වෙන්න තව 30ක් මදි. එහෙමනම් තව 33ක් එකතු කරගන්න ඕනේ. 33ක් එකතු කරගන්න ඕනේ. 33ක් වේ හරියටම 33ක් ගන්න මේක පුළුවන් 4 වෙන. අංශක 53යි කලා 4යි කියලා එනවා. හැබැයි මේ අන්තිම උත්තරේ නෙවෙයිනේ. අහන්නේ දිගංශය. B සිට A හි දිගංශය. 180ට මේ උත්තරේ එකතු වෙනවා. එම නිසා B සිට A හි දිගංශය සමානයි 180ට එකතු වෙනවා අංශක 53යි කලා 4යි. අංශක 233යි කලා 53යි කලා 4යි. අංශක 233යි කලා 4යි. ඔයලකන් තුනේ AB අතර කෙටිම දුර සොයන්න ඕනේ. AB පටන් ගත්ත තැනයි නැවතිච්ච තැනයි අතර කෙටිම දුර. මේ තියෙන කෙටිම දුර. එහෙනම් මේ කර්ණයේ දිග කීයද කියලා අහන්නේ. මෙයාගේ දිග කීයද කියලා අහන්නේ. දැන් මේකට පයිතගොරස් ප්‍රමේය දැම්මොත් එහෙම ඒත් හොයාගන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේය කියලා එයා හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණමිතිය අපි දැන් මේ ඉන්නේ ත්‍රිකෝණමිතිය පාඩමේ ඉඳන් ත්‍රිකෝණමිතියෙන් මෙයා හොයාගන්නත් පුළුවන්. ඇයි දැන් මෙතන කෝණය දන්නවා අංශක කීයද කියලා. අංශක 53යි කලා 4යි කියලා දන්නවා. කෝණය දන්න හින්දා මේ ඉස්සරහා පාදයක් දන්නවා, මෙයක් දන්නවා, සම්මුඛ පාදයයි කර්ණයයි දන්නවා. එහෙනම් sin අංශක 53යි කලා 4 සමානයි 8 බෙදීම x කියලා එනවා. දැන් sin වගුවෙන් හොයාගන්න අංශක 53යි කලා 0.4 අගය. අංශක 53යි කලා 0.4 අගය sin වගුවෙන්. අංශක 53යි කලා 0 අගය එනවා. අංශක 53යි කලා 0 අගය 0.798යි 6යි. ඕනේ 4 අගය. 4 අගය ගන්න පුළුවන් 7ක් මේකට එකතු වෙන්න ඕනේ. 7ක් එකතු වෙනවා 0.79993යි 8 බෙදීම x. දැන් අපි මෙයාව හොයන්න යන්නේ දැන් අපි මේ ත්‍රිකෝණමිතිය පාඩමේ අපි බලමු මේක පයිතගොරස් ප්‍රමේය මෙයා ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. මේ විදිහට හදලා බලමු ඒ උත්තරේම එනවද කියලා. හැබැයි මෙතන පොඩි වෙනසක් වෙන්න පුළුවන්. හේතුව අපි මේ කෝණය හොයද්දි මේ වටේලනේ ගත්තේ. අපි හදිනම දශම ස්ථාන වලට බිඳුවේ නෑනේ බෙදන්න බෑනේ. වටේලනේ ගත්තේ. ඒ ඉන්න යම් කිසි අඩුපාඩුවක් වෙනසක් වෙන්න පුළුවන්. පයිතගොරස් ප්‍රමේයෙන් අපි දන්නවා 8 වර්ගය 64යි 6 වර්ගය 36යි. 64යි 36 එකතු වුණාම 100යි 100 වර්ගමූලය 10යි. මෙයාට 10යි කියලා එන්න ඕනේ. හැබැයි අර විදිහට හදුවම 10යි කියලා එකක් නෑ. ආසන්නම හරියක් ඒක. දැන් x හොයාගන්න මොකද වෙන්නේ? දෙපැත්තම x එකෙන් වැඩි කරනවා. එතකොට එනවා 0.79993යි x සමානයි 8යි කියලා. දැන් x හොයාගන්න දෙපැත්තම මෙයාගෙන් බෙදෙනවා. x සමානයි 8 බෙදීම
0.79993. ඉතින් මෙහෙම හදද්දී හිතෙන්න පුළුවන් මේ මොකටද නිකන් පයිතගොරස් ප්‍රමේය ලියන්න තිබ්බනේ කියලා. පයිතගොරස් ප්‍රමේය ලියන්න තිබ්බා මෙයා 8යි 6යි නිසා. මේ දෙන්න එහෙම පයිතගොරස් ත්‍රිකයක් නොවුණා නම් අපිට අනිවාර්යයෙන්ම මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. දැන් ඔන්න මෙයාව බෙදා ගන්න විදියක් නැහැ. දැන් ලඝු පාවිච්චි කරන්න වෙනවා. 8 බෙදන්න 0.79993 ලඝු පාවිච්චි කරන්න වෙනවා. ලඝු x සමානයි ලඝු 8 බෙදීම 0.79993. දැන් මේ මන ලඝු නීතිය ඇසුරින් යාව හදන්න වෙන්නේ. ලඝු x lg x සමානයි lg 8 අඩු කිරීම lg 0.79993. LG 8 කියනවා බිඳුවයි දශම 80 බිඳුව හොයන්න සම්පූර්ණ කරන්න 80 බිඳුව කියනවා බිඳුවයි දශම 9 බිඳුවයි 3යි 1යි අඩු කිරීම වියුති 1.7993 7993 කියනවා 90යි 25 9 3 එකතු වෙනවා 2 90යි 27යි. දැන් අඩු කරන්න ඕනේ. 0.903 එකෙන් අඩු කරනවා වියුති 1.902.7. මේ පැත්තේ එකක් ගත්තා 11න් 7ක් ගියාම 4යි. දෙකෙන් දෙකක් 0.0.0. දැන් බිඳුව වින 1. බිඳුව වින 1. විනයි ධන එක බවට පත් වෙනවා 1.0.0.4යි. දැන් ඇන්ටිලෝප් 1.0.0.4යි. මේ LGX එන x සමානයි ඇන්ටිලෝප් 1.0.0.4යි. එන ලඝුපදේ 0.0.4 හම්බ වෙන්නේ 10.1 එකයි දශමනින්දා දශමතිත මෙතනින් එතකොට එනවා කිලෝමීටර් 10.0.1 මීටර් කිලෝමීටර් කියලා. හැබැයි මේ උත්තරේ හරිනේ. මෙයා හරි. මේ අපි ත්‍රිකෝණමිතිය පාඩමේ ඉඳලා එහෙම ත්‍රිකෝණමිතිය භාවිතා කරලා හැදුවා. හැබැයි විභාග ගැටලුවක් වුණා නම් අපි මෙයාට ත්‍රිකෝණමිතිය භාවිතා කරන්න යන්නේ නැහැ. මෙතෙන්ට පයිතගොරස් ප්‍රමේය ලියනවා. පයිතගොරස් ප්‍රමේය ලියපු ගමන් 10යි කියලා වෙනවා කිලෝමීටර්. මෙතනින් ආවේ 10.01යි. ඒකට හේතුව අපි අතන බෙදද්දී තුනෙන් බෙදද්දී වටේපු හින්දා තමයි මෙහෙම එකක් වුනේ. එහෙනම් මේ උත්තරයට වඩාත්ම නිවැරදි උත්තරේ 10. මෙයා 10මයි. 10 වෙන්න ඕනේ. මෙහෙම හදුවා කියලා වැරදි නැහැ. හැබැයි පයිතගොරස් ප්‍රමේය ලියන්න පුළුවන් නම් අපි ඕවට ත්‍රිකෝණමිතිය පාවිච්චි කරන්නේ නැහැ. ඊගාව ගැටලුවක් හදමු තව. 7 වෙනි ගාන. 5 වෙනි ගාන හදමු අන්තිම ගාන. 5 වෙනි ගාන. මුලින්ම බලමු 5 වෙනි ගානේ රූපය හදගන්න විදිය කියලා තියෙන දේ. වන දක්ෂිත කණ්ඩායමක් විසින් ඈත වනයේ තුල හටගෙන ඇති ගින්නක් නිරීක්ෂණය කරනු ලැබේ. ඔවුන් ඒ මොහොතේ ලබාගත් තොරතුරු අනුව C කඳවුරේ සිට C කියලා තියෙනවා කඳවුර. අංශක 70ක දිගංශයකින් එන උතුර ගන්න ඕනේ. උතුරේ සිට දක්ෂිණාවර්තව සාධන කෝණය අංශක 70යි. අංශක 70ක දිගංශයකින් පිහිටි A මාර්ග දිගංශයකින් පිහිටි A මාර්ගය ඔස්සේ කිලෝමීටර් 2.5ක් දුර යනවා. මේ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 2.5ක් යනවා. C කඳවුරේ සිට අංශක 70ක දිගංශයකින් පිහිටි A මාර්ගය ඔස්සේ කිලෝමීටර් 2.5ක් ගොස් P ස්ථානයට P කියන ස්ථානයට එනවා. ඊට පස්සේ එම ස්ථානයෙන් අංශක 340ක දිගංශයකින් අපෝ මම මෙතනින් යදින්න මෙන්න C කියන ස්ථානයක් තියෙනවා. එතන ඉඳලා අංශක 70ක දිගංශයකින්
කිලෝමීටර් 2.5ක් දුර යනවා. දුර ගියාට පස්සේ P කියන ස්ථානයට එනවා. ඊට පස්සේ P සිට P ස්ථානයට එම ස්ථානයෙන් අංශක 340ක දිගංශයකින් අංශක 340ක් උතුරේ සිට දක්ෂිණාවර්තව සාධන කෝණය අංශක 340යි. එහෙනම් තව අංශක 20යි මදි 360 වෙන්න. අංශක 360ක් වෙන්න 20යි මදි සම්පූර්ණ වටේට අංශක 20යි තව අඩු. මෙන්න මෙහෙම. දිගංශයක් ඔස්සේ කිලෝමීටර් 1.5ක් යනවා. කිලෝමීටර් 1.5ක් ගොස් F නම් ගින්න තිබූ ස්ථානයට ළඟා වේ. F කියන තැනට එනවා. මෙන්න ගින්න තියෙන තැන. බලමු දැන් අහපෝ කියලා තියෙන දේ. වන රක්ෂිත කණ්ඩායමක් විසින් ඈත වනයේ හටගෙන ඇති ගින්නන් නිරීක්ෂණය කරනු ලැබේ. ඔවුන් එම මොහොතේ ලබාගත් තොරතුරු අනුව සී කදවුරේ සිට අංශක 70ක දිගංශයකින් පිහිටි ඒ මාර්ගය ඔස්සේ කිලෝමීටර් 2.5ක් දුර ගොස් P ස්ථානයට එම ස්ථානයේ සිට අංශක 340ක දිගංශයකින් කිලෝමීටර් 1.5ක් ගොස් F නම් ගින්න තිබූ ස්ථානයට ළඟා වේ කියලා කියනවා. 1. මෙම තොරතුරු දරදූප සටහනක දක්වන්න ඕන නැන්ද. ඊගොල්ලෝ 2. ආරක්ෂිත බටරින් කණ්ඩායම මහා මාර්ගයේ සිට ගින්න තිබූ තැනට ඉක්මනින්ම ළඟා වීමට P ස්ථානයෙන් හැරීමට තෝරා ගැනීම සුදුසු බව හේතු දක්වමින් පෙන්වන්නේ. දැන් මේ මාර්ගය තව එහාට තියෙනවනේ. ඇයි මේ අය P වලින්ම හැදුනේ කියලා අහනවා. ගින්න තියෙන ස්ථානයට ළඟා වීමට ඇයි මෙතනින්ම හැදුනේ කියලා අහනවා. දැන් ඒ අය තිබ්බනේ ඕන්න මේ හදියේ හැදෙන්න. මේ හදියේ වාහනේ නවත්තලා කැලේ මැද්දෙන් යනවා ඔහොම ගින්න තියෙන දැනට. එහෙම නැත්නම් මේ හදියේ වාහනේ නවත්තලා කැලේ මැද්දෙන් යනවා ගින්න තියෙන දැනට. එහෙනම් ගින්න තියෙන තැනට යන්න අවම කාලයක් ගත වෙන්නේ අඩුම දුරක් ගියාම. කැලේ මැද්දේ පයින් යන්න තියෙන්නේ අඩුම දුර වෙන්න බෑ. එතකොට ඉක්මනටම ගින්න තියෙන තැනට යන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ දුර අඩුම දුර කෙටිම දුර වෙන්න ඕනේ. එයා කෙටිම දුර වෙනවා මේ කෝණයේ අංශක 90ක්. මෙයා ලම්බයක් වුණොත්. එහෙනම් අපිට මේ නොකිය කියන්නේ මෙයා අංශක 90ක් බව පෙන්වන්න කියලා. පැහැදිලිද? මේ අය ඇයි P කියන ස්ථානයෙන්ම හැරිලා ගමන් කළේ කියලා අහනවා මේ වෙන තැන් වලින් යන්නේ නැතුව. එහෙනම් එතන ඉඳන් තමයි කෙටිම දුර වෙන්න ඕනේ. මේ කෙටිම දුර වලටපත් වෙන්නේ මෙයා අංශක 90ක් වුණොත් ලම්බයක් වුණොත්. දැන් මේ හරින් ගියොත් එම අංශක 90 වුණ නෙවෙයි. ඒකට දුර වැඩි මෙයාට වඩා. එහෙමනම් අංශක 90ක් බව පෙන්න ගන්න පුළුවන්. මේ සම්පූර්ණ දිගංශය කියලා තියෙනවා අංශක 340යි කියලා. අංශක 340යි. අපි මේ රේඛාව පල්ලෙහාට දික් කරගන්නවා. ඒකාන්තර කෝණෙ මේ කෝණය 70යි කියන්නේ මෙයත් 70යි. මේ කෝණය අංශක 70යි. මෙයා 180යි. 180යි 70යි එකතු කරලා 340න් අඩු කරමු. එතකොට මෙන්න මේ කෝණය අංශක 90ක් කියලා එයි. 180ට එකතු කරනවා 70ක්. එතකොට එනවා 250යි කියලා. මේ ටික 340යිනේ. 340න් 250 අඩු කරනවා. බිඳුවක් අඩු වුණාම බිඳුවයි 4න් එකක් බෑ එහා පැත්තේ එකක් ගන්නවා 17න් පහක් ගියාම 9යි අංශක 90යි කියලා එනවා. එහෙනම් මෙන්න මෙයා ලම්බයක් බව එනවා. මෙයා ලම්බයක් ඉඳන් මේ අය වඩාත්ම සුදුසු ස්ථානයේ P. වාහනේ ගමන් කළා වඩාත්ම සුදුසු ස්ථානයේ P වලින් නැවතිලා කැලේ මැද්දෙන් ගමන් කරනවා. F කියන ස්ථානයට. ඊගාව. ගොමිලක්කන් 3. ආරක්ෂිත බටහින්සිය කදවුරේ සිට මුල් වාද ගින්න නිරීක්ෂණය කරන්න නැත්තේ කවර දිගංශයකින්ද කියලා අහනවා. එහෙනම් අපෙන් අහනවා මෙන්න ගින්න පෙනෙන කෝණය. මෙන්න මේ දිගංශ කෝණය කීයද කියලා අහනවා. මේ කෝණය කීයද කියලා අහනවා. මෙයාව හොයාගන්න පුළුවන් මේ කෝණය දන්නවනම්. මෙන්න මේ කෝණය දන්නවනම් මෙයාව හොයාගන්න පුළුවන්. ඇයි මේ සම්පූර්ණ කෝණය 70යි කියලා කලින් දුන්නානේ. එහෙනම් මුලින්ම මෙයා හොයා ගන්න ඕනේ. මෙයා හොයා ගන්න පුළුවන් මෙන්න ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ පාදයේ 2.5යි මෙයා 1.5යි. මේ කෝණය කීයද කියලා අහන්නේ. මෙයා හොයා ගන්න පුළුවන් මෙතෙන්ට එහෙමනම් සම්මුඛ පාදයක් දන්නවා.
බද්ධ පාදයක් දන්නවා. tan alpha ලිව්වනම් මේ කෝණය එනවා. එහෙනම් මෙයාව හොයාගන්න. ඊට පස්සේ 70න් අඩු කරන්න යා. එතකොට මේ අදාළ කෝණය ලැබෙනවා. ඊට පස්සේ දිගංශය ලියුම හැකි ඉලක්කම් 3කින්. සම්පූර්ණ කරන්න. බලමු. මුලින්ම ඇල්ෆාව හොයාගන්න ඕනේ. සම්මුඛ පාදය දන්නවා. බද්ධ පාදයක් දන්නවා. එහෙනම් tan alpha. tan alpha සමානයි සම්මුඛ පාදයේ වෙදීම බද්ධ පාදය. 1.5 වෙදීම 2.5. දැන් මේවා බෙදා ගන්න පුළුවන්. උඩයට දෙකම 10න් වැඩි කරනවා. එතකොට එන්නේ 15 වෙදීම 25. දැන් උඩයට දෙකම 5න් බෙදෙනවා. 15ට 5ව 3යි 25ට 5ව 5යි. දැන් 5 3 බෙදුනහම 5න් 3ට නෑ 0යි 5ට 0 ඉතිරි 3ක්. දශම දිතුවින් තියනවා බිංදුවක් ගන්නවා 15ට මේ බිංදුව ඕනේ තරම් ඉන්නවා. 30ට 6යි 5ක් 30යි ඉතිරි බිංදුවක්. එහෙනම් වෙන නැහැ. 0.6යි. tan alpha 0.6යි. අකට බිංදුව ලියාගමු. තියෙන විදිහට. එහෙනම් alpha හොයාගන්න පුළුවන් දැන් ලඝු පොතෙන්. 0.6 ඉන්න දැන හොයාගන්න ප්‍රකෘති ටැන්ජන්ට්. බිංදුවයි දශම හම්බ වෙන්නේ 5යි 9යි 9යි 5. ඒ අංශක 36 කලා 50 කලා 50 හම්බ වෙන්නේ 0.5යි 8යි 5යි 9යි 9යි 5. එහෙනම් තව අවශ්‍යයි 5ක්. තව 5ක් අවශ්‍යයි. 5ක් ගන්න පුළුවන් මේ පේළියෙම දෙකෙන්. එහෙනම් අංශක 52යි. අංශක 36යි කලා 52යි. ඒ මෙතන කෝණය ඇල්ෆා. අංශක 36යි කලා 52යි. එහෙනම් දැන් මෙයා හොයාගන්න මොකද කරන්නේ? මේ කෝණය 70යි කියලා අපි දන්නවා. 70න් අඩු කරමු. මෙතන කෝණය ආව අංශක 36යි කලා 52යි කියලා. එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මේ කෝණය. අර ගින්න පේන දිගංශය කවුද කියලා කැම්ප් එකේ ඉන්නකොට C කියන ස්ථානයේ ඉන්නකොට ගින්න පේන දිගංශය කීයද කියලා අහන්නේ. අපි එහෙනම් මෙන්න මේ θ හොයාගන්න ඕනේ. θ යගෙනවා අංශක 70න් දැන් අඩු කරන්න ඕනේ අංශක 36යි කලා 52ක්. අංශක 70න් අඩු වෙනවා අංශක 36යි කලා 52ක්. බිංදුවකින් 52ක් අඩු කරන්න බෑ මේ පැත්තේ එකක් ගන්නවා ඉන්නේ අංශකයක් ඒ කියන්නේ කලා 60ක්. දැන් අඩු කරනවා 10න් දෙකක් 8යි 5න් 5ක් බිංදුවයි කලා 8යි 9න් 6ක් ගියාම 3යි 6න් 3ක් ගියාම 3යි අංශක 33යි කලා 8යි කියන දිගංශයකින් කෝණයකින් පේනවා. θ සමානයි අංශක 33යි කලා 8යි. හැබැයි අපි දිගංශය ලියන්නේ ඉලක්කම් 3කින්. උතුරේ සිට දක්ෂිණාවර්තව සාධන කෝණය ඉලක්කම් 3කින් ලියන්නේ. එහෙමනම් C සිට F දිගංශය C සිට F දිගංශය සමානයි අංශක 0.33යි කලා 8යි. මෙතන ඉන්න අයට ගින්න පේන්නේ අංශක 0.33යි කලා 8යි කියන දිගංශයකින්. එහෙමනම් අපේ ත්‍රිකෝණමිතිය කියන පාඩම මෙතනින් අවසන් වෙනවා.